ආයිබෝවන් මේ තියෙන තවත් ඔයාලගේ අත්‍යවශ්‍ය වෙන MCQ එකකට අදාළ තියරි නෝගනික් පේපර් එකේදී ගොඩක් වෙලාවට අඳුනා ගැනීම සඳහා මේ හින්ට් එක පාවිච්චි වෙනවා වායු වල වර්ණය තරුක අම්ල හෝ සාන්ද්‍ර අම්ල සමග එකතු කිරීමකදී පිට වෙන වායුවේ වර්ණය අපිට මේකේ තියෙන ඇනායනය අඳුර ගන්න ගොඩාක් වෙලාවට දායක කරගන්න පුළුවන්. එතකොට මේ පිට වෙන වායුව අවර්ණ වෙන්න පුළුවන් වර්ණවත් වෙන්න පුළුවන්. මම මේ දීලා තියෙන්නේ බෙදලා ඔය ඔයාලට වැඩිපුරම හම්බෙන වායු ටික. එතකොට O2 H2 ammonia CO2 SO2 H2S සහ හයිඩ්‍රජන් හෙලයිඩ් වල වායු අවස්ථා. ඔය ටික ඔක්කොම අවර්ණ වායු විදියට තමයි අපි සලකන්නේ. එහෙනම් අවර්ණ වායු ටික වෙනම මතක තියාගන්න. වර්ණවත් වායු ගත්තාම හැලජන් වලින් හැදෙන වායු වර්ණවත් වෙනවා. එතෙන්දී Cl2 කහ කොළ පාටයි, I2 දම් පාටයි, ඊට අමතරව Br2 කියන එක නා රතු දුඹුරු පාටයි. NO2 දුඹුරු පාටයි, ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් එක CrO2 Cl2 එකත් රතු දුඹුරු පාටක් තියෙනවා. ඒත් එක්කම ඔයාලට ඔය ඇනායනි විදිහට Br- වගේ එකක් තිබුණොත් එහෙම නැත්නම් Cl- තිබුණොත් එහෙම ඔය පරීක්ෂණ දෙකේදී තව නිරීක්ෂණ දෙකක් දෙනවා. Br2 තිබ්බොත් එහෙම එයාලා කියනවා රතු දුඹුරු වර්ණය සහිත වායුවක් පිට වෙනවා. හැබැයි මේක කාම උෂ්ණත්වයේදී දුඹුරු ද්‍රවයක් බවට ඝනීභවණය වෙනවා කියලා. දුඹුරු පැහැති ද්‍රවයක් බවට ඝනීභවණය වෙනවා කියලා කියනවා. ඊළඟට ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් පරීක්ෂාව දුන්නොත් එහෙම මේක රතු දුඹුරු පාට වායුවක්. හැබැයි මෙයත් රතු පැහැති රතු පාට ද්‍රවයක් බවට ඝනීභවණය වෙනවා කියන ඉඟිය ඔයාලට දෙනවා. ඒතොර ඒ ටික පාවිච්චි කරලා ඔයාලට ඇනායනය පිළිබඳව යම් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ තියෙන ඔයාලගේ වායු සම්බන්ධයෙන් අවශ්‍ය වෙන තවත් MCQ එකකට වැදගත් තියරි. මේකෙදි ගොඩක් වෙලාවට පිට වෙන වායුවේ ගන්ධය සම්බන්ධව ඉඟියක් ලබා දෙන. ඒකට ගන්ධයක් රහිතයි කියලා තිබ්බොත් එහෙම O2 H2 සහ CO2 වගේ ඒවා ගන්න පුළුවන්. ඊළඟට ගන්ධයක් තියෙන වායු විදිහට අපිට තියනවා කියලා හිතන්න පුළුවන් ඇමෝනියා හෝ SO2 හෝ හයිඩ්‍රජන් හෙලයිඩ් හෝ හැලජන වල වායු. ඊට අමතරව NO2 හෝ ක්‍රෝමයිල් ක්ලෝරයිඩ්. ඊළඟට H2S නම් එයාට ආවේනික වෙන කුණු බිත්තර ගන්ධය තියෙනවා. ඒකිනුත් අපිට මේවා මේක කර අඳුර ගන්න පුළුවන්. ඒතකොට ඔය නිරීක්ෂණ සහිතව වායුවක් පිට වෙනවා, වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා කියලා කිව්වොත් එහෙම අපිට මේ කොටස් වලින් ෆිල්ටර් කරලා අදාළ වායුව හදන්න පුළුවන් ඇනායනය මොකක්ද කියන එක තීරණය කරගන්න මේක උදව්වක් වෙයි. ඒ හින්දා ඔය ටික වෙනම නෝට් එකක් හදාගෙන පාඩම් කරගෙන යන්න. මේ තියෙන ඔයාලට MCQ පේපර් එකට තවත් වැදගත් වෙන ආයන හඳුනා ගැනීමේ තවත් තියරි කොටසක්. ඕක විභෝගතයකටත් ওই විදිහට මුණ වෙනවා. සමහර ලාවට රචනා ප්‍රශ්න කරනකොටත් ওই ටික වැදගත් වෙනවා. එතකොට මේකෙදි මම කතා කරන්න යන්නේ සල්ෆා අඩංගු ඇනායන තුනක් අරගෙන මේ ඇනායන තුන තරුක HCl, බේරියම් ක්ලෝරයිඩ්, ඊට අමතරව FeCl3 ද්‍රාවණය සහ සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයක් හමුවේ කොහොමද මේවා එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ කියන එක. එතකොට ඔයාලා මේවා වෙන වශයෙන් පාඩම් කරලා තියාගත්තොත් පේපර් එකට ලේසියෙන් උත්තර ලියා ගන්න පුළුවන් වෙයි. ඉතින්දි මම නෝට් එක දෙන්නම්. ඒකත් එක්ක ඔයාලා ලියාගෙන යන්න. ඉස්සෙල්ලාම සල්ෆයිඩ් නම් තනුක HCl එකතු කරොත් එහෙම සල්ෆයිඩ් ආයන නැත්නම් H2 දෙක ආයන අඩංගු මොකක් හරි ලවණයකට මේ වෙලාවේදී මෙයා H2S ලබා දෙනවා. එතකොට අපිට ඕන නම් මේක lead nitrate වලින් පොඟවපු පෙරහන් කඩදාසියක් වගේ එකක් භාවිතා කරලා මේ H2S වායුව අඳුර ගන්න පුළුවන්. ඊළඟට H2 දෙක ආයන බේරියම් ක්ලෝරයිඩ් එක්ක නම් ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ වගේම FeCl3 එකතු කරොත් එහෙම මෙයා හදනවා කළු පාටට හුරු අවක්ෂේපයක්. කළු පාටට හුරු අවක්ෂේපයක් හදනවා. ඒ වගේම සිල්වර් නයිට්‍රේට් එක්කන එතනදිත් මෙයා හදනවා කළු පාට අවක්ෂේපයක්. සිල්වර් සල්ෆයිඩ් අවක්ෂේපය. FeCl3 එක්කත් හදන්නේ මෙයා කළු පාට හුරු අවක්ෂේපයක්. ෆෙරස් සල්ෆයිඩ් එක Fes එක ඊට අමතරව සල්ප එතනදි අතුරු ඵලයක් විදිහට හැදෙනවා. ඊළඟට SO3 ඍණ දෙක ගත්තොත් SO3 ඍණ දෙක නම් මේකට තනුක අම්ලයක් දැම්මොත් SO2 පිට වෙනවා. එතකොට අපිට රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් ඩයික්‍රොමේට වගේ එකක් පාවිච්චි කරලා SO2 අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මල්ටෙත් එක වර්ණය විරංජනය කරනවා. ওই වගේ ක්‍රමයක් මගින් SO2 අඳුරගත්ත හැකි. එහෙනම් මේකෙදි තියෙන්න පුළුවන් SO3 ඇනායනය කියලා අපිට නිගමනයකට එන්න පුළුවන් වෙනවා. ඊළඟට මේකට බේරියම් ක්ලෝරයිඩ් වගේ එකක් එකතු කරොත් එහෙම මෙයා හදනවා බේරියම් සල්ෆයිඩ් සුදු පාට අවක්ෂේපය. බේරියම් සල්ෆයිඩ් BaSO3 සුදු පාට අවක්ෂේපය. ඒ වගේම තමයි මෙයා තනුක HNO3 වගේ එකක් එක්ක තමයි. ඔය කියන්නේ බේරියම් සල්ෆයිඩේ තනුක HNO3 එක්ක වගේ ප්‍රතික්‍රියා කෙරුවොත් SO2 ලබා දීලා මේක දිය වෙනවා.
එහෙනම් අපිට ඒක තහවුරු කිරීමේ පරීක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට FeCl3 දැම්මොත් නම් මේ SO3 ඍණ දෙක ද්‍රාවණයකට මේකෙදි තද රතු වර්ණයක් තමයි ලැබෙන්නේ. එතෙන්දී තද රතු පාටක් ලැබෙනවා. ඒ වගේම තමයි සිල්වර් නයිට්‍රේට් දැම්මොත් සුදු පාට උරු සිල්වර් සල්ෆයිඩ් හැදෙනවා. Ag2SO3 ඊට අමතරව HNO3 වල මෙයා දිය වෙනවා. ඒකෙන් තහවුරු කරගන්න පුළුවන් අපිට. ඊළඟට සල්ෆේට් එක SO4 ඍණ දෙක. මෙයා තනුක HCl එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද එයා උපරිම ඔක්සිජන් අංකය එතන ඉන්නේ. එයා තවදුරටත් එතින්ද ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ මේ තනුක HCl එක්ක. හැබැයි බේරියම් ක්ලෝරයිඩ් වගේ එකක් එක්කනම් මෙයාට බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය හදන්න පුළුවන්. ඒත් එක්කම මෙයා HNO3 වල දිය වෙන්නේ නැහැ. සල්ෆයිඩ් එක නම් ඔයාලට මතකයි SO3 ඍණ දෙක නම් මෙයා දිය වුණා HNO3 ත් එක්ක. හැබැයි බේරියම් සල්ෆේට් එක HNO3 වල සැලකිය යුතු ලෙස දිය වෙන්නේ නැහැ. ඊළඟට මෙයා හැබැයි FeCl3 එක්ක ක්‍රියාවක් නැහැ. හැබැයි SO3 ඍණ දෙක නම් රතු පාටක් හම්බුණා. ඔය අයන වෙන්කර හඳුනා ගැනීම වලට ඔයාලට වැදගත් වෙයි. සිල්වර් නයිට්‍රේට් දැම්මොත් නම් සිල්වර් ධනායන සාන්ද්‍රණය ගොඩක් වැඩි වුණොත් විතරක් සිල්වර් සල්ෆේට් සුදු අවක්ෂේපයක් ලැබීමේ හැකියාවක් තියෙනවා සුළු වශයෙන්. එහෙම නැත්නම් සාමාන්‍ය තත්ත්වයකදී නම් අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අවසාන එක කනා තමයි H2O3 ඍණ දෙක. ඒතර මේ තයසල්ෆේට් අයනය පරීක්ෂා කරගෙන යනකොට මේකට තනු කම්ලයක් දැම්මොත් SO2 සහ සල්ප හදනවා. දැන් අර SO3 ඍණ දෙක වගේ නම් SO2 විතරයි පිට වෙන්නේ. හැබැයි H2O3 ඍණ දෙකෙන් නම් SO2ට අමතරව සල්ප අවක්ෂේපය පිළියෙල කරනවා. ඒත් එක්කම තමයි බේරියම් ක්ලෝරයිඩ් වගේ එකක් දැම්මොත් සුදු පාට බේරියම් තයසල්ෆේට් අවක්ෂේපය හදනවා. ඒත් එක්කම මෙයා HNO3 වල දිය වෙනවා. හැබැයි සල්ප හදනවා. සල්ප හදමින් තමයි මෙයා දිය වෙන්නේ. ඊළඟට FeCl3 වගේ දැම්මොත් අපිට මුලින්ම මේක එකපාරටම දම් වර්ණයක් ලැබෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි ටික වෙලාවක් යනකොට ඉතා ඉක්මනින් මේ දම් වර්ණය නැති වෙලා යනවා. මුලින්ම පොඩි දම් වර්ණයක් නිරීක්ෂණය වෙනවා. හැබැයි ඉතා වේගයෙන් දම් වර්ණය නැති වෙලා යනවා. සංකීර්ණය වෙනස් වෙනවා. ඒත් එක්කම සිල්වර් නයිට්‍රේට් දැම්මොත් එහෙම සුදු පාටට හුරු අවක්ෂේපයක් හදා ගන්න පුළුවන්. අපිට පේනවා සුදු අවක්ෂේපයක් හැදෙනවා. හැබැයි මේකත් වේගයෙන් කහ දුඹුරු පාටට හැරිලා අන්තිමේදී කළු පාට වෙනවා. කහ දුඹුරු පාටක් වගේ ඇවිල්ලා අවසානට මෙයා වේගයෙන් කළු පාටට හැරෙනවා. ওই විදිහට අපිට සල්ප අඩංගු වෙන ආයනයක් තිබුණොත් විද්‍යාගාරීය පරීක්ෂණයකින් අඳුර ගන්න පුළුවන්. MCQ පේපර් එකට ওই ටික ගොඩක් වැදගත් වෙයි. ඕවා නෝට් එකක් හදාගෙන වෙනම පාඩම් කරගෙන යන්න. හරි මේ තියෙන්නේ තවත් MCQ එකකට අදාළ තියෙන කොටසක්. මම ඉනෝගනික් MCQ වල තියෙන කොටස ඉක්මනින් කරගෙන යන්නේ. මොකද මේ විභාගෙ ලඟ වෙලා තියෙන වෙලාව ඔයාලට මේවා අතිශයින් වැදගත් වෙයි. එහෙනම් මම එක තැනක ඔක්කොම ටික එකතු කරලා එක වීඩියෝ එකක් විදියට දෙන්නම්. එතකොට ඒක හොඳට පාඩම් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මම මේ තව එකක් ගත්තේ මෙතන මේ හයිඩ්‍රොක්සයිඩ් කියන එක. මොකද හයිඩ්‍රොක්සයිඩ් ගොඩාක් වෙලාවට MCQ වලදී එක ඉගියක් විදිහට දෙනවා. ඒකේ වර්ග කිහිපයකින් මේක දෙන්න පුළුවන්. වර්ණවත් බව කියන එක සාමාන්‍ය වැඩිපුර දෙන එකක්. ඊට අමතරව මේවා දිය වෙනවාද වැඩිපුර ඇමෝනියා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා එක මොකද වෙන්නේ? H2S ඒවත් මොකද වෙන්නේ? වගේ ඒවා ටිකක් තමයි තියෙන්නේ. මම ඒ ටික වෙන විදිහට කියාගෙන යනවා. බලන්න ඉස්සෙල්ලා මේ වර්ණවත් බව බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් අපිට හයිඩ්‍රොක්සයිඩ් වල සුදු කොළ සහ දුඹුරු කියන අවස්ථාවන් තමයි පේපරේදී දැක ගන්න හම්බෙන්නේ. එතකොට සුදු පාට කියලා කිව්වොත් බොහෝ විට මෙතන මේ තියෙන හයිඩ්‍රොක්සයිඩ් වලින් එකක් වෙන්න පුළුවන්. එතෙන්දී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්, බිස්මත් වල හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැංගනීස් වල හයිඩ්‍රොක්සයිඩ්, කැඩ්මියම් වල, සින්ක් වල, ඇල්මිනියම් වල හයිඩ්‍රොක්සයිඩ්, ඊට අමතරව ටින් වල, ඇන්ටිමනි හෝ ලෙඩ් වල හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්. මෙතනිනුත් ගොඩාක් වෙලාවට පේපරේදී ඩී ගුණුව සම්බන්ධ එකක් දුන්නොත් නම් ওই මැංගනස් වගේ එකක් එතකොට එතන වෙනම යාට අදාළ තීරි දෙනවා. එහෙම නැති වුණොත් මේ සින්ක් ඇල්මිනියම් කියන දෙන්න තමයි අපිට වැඩිපුරම දක්නට ලැබෙන්නේ පේපරේ. එතකොට නම් තව මේකේ හින්ට් හම්බ වෙනවා. දැන් ඉස්සරහටත් මම කියලා දෙනවා. ඒ වගේ උභයගුණී ස්වභාවය සලකලා බලලා අපිට උත්තරේ වෙන් කරගන්න ලේසි වෙනවා. ඔයාලා ඉවත් කිරීමේ ක්‍රමයට MCQ පේපරේ ලැහැස්ති වෙනවා නම් මේකේ ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ කොළ පාටට අපිට පේනවා ගොඩාක් වෙලාවට ක්‍රෝමියම් වල සහ නිකල් වල හයිඩ්‍රොක්සයිඩ් දෙක. එතකොට කිලිටි කොළ පාටින් තියෙන්නේ ෆෙරස් වල ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් එක. ඒ වගේම දුඹුරු පාටයි ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් සහ සිල්වර් හයිඩ්‍රොක්සයිඩ්. හැබැයි ඇත්තටම මේ සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් කියන එක පවතිනවට වඩා ඊටා වේගයෙන් එයාගේ සිල්වර් ඔක්සයිඩේ බවට පත් වෙනවා. එහෙනම් මෙතනදී අපිට වඩා ස්ථායීව දැක ගන්න හම්බෙන්නේ
සිලෝක්සයිඩ් එක. ඔය විදිහට තමයි හයිඩ්‍රොක්සයිඩ් වල වර්ණ ටික නිරූපණය වෙන්නේ. මේවා වෙනම නෝට් එකකට ලියාගෙන වල පාඩම් කරගෙන ගියොත් ලේසි වෙයි. මොකද මේ වගේ මම දැන් ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරන්න. ඒ ටිකත් කතා කරගෙන ගියාම මේ ටික භාවිතා කරන හැටි ඔයාලට තේරෙයි. එහෙනම් මේ ටික වෙනම නෝට් එකකට අරගෙන පාඩම් කරගමු. හරි. ඊළඟට මේ තියෙන්නේ හයිඩ්‍රොක්සයිඩම වෙන් කර අඳුර ගන්න පුළුවන් තවත් එක හින්ට් එකක්. අපි මේ හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් එක්ක නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් එක්ක කොහොමද ක්‍රියා කරන්නේ කියන එක බලන්න ඕනේ. එතෙන්දී මේ හයිඩ්‍රොක්සයිඩ් එක්ක ක්‍රියා කරනකොට එතකොට මේ අයනය ගත්තොත් මෙයාලගේ මේ මැග්නීසියම් ධන දෙක අයනේ මේ වගේ අයනයක් ගත්තොත් එහෙම කොහොමද මෙයාලා මේ භස්මත් එක්ක ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ කියන එක අපි මුලින්ම නිරීක්ෂණය කරමු. එතෙන්දී මෙයාලා හදනවා මේ විදිහට හයිඩ්‍රොක්සයිඩය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මම මේ දීලා තියෙන්නේ එයාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හදපු හයිඩ්‍රොක්සයිඩය. එතකොට මෙතනදී අපි පාවිච්චි කරන හයිඩ්‍රොක්සයිඩය තනුක වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් සාන්ද්‍ර වෙන්නත් පුළුවන්. එතකොට මම මුලින්ම තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩයක් ඒ කියන්නේ අල්ප වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ අයන වලට දැම්මොත් මෙතනදී තනුක එකත් එක්කනම් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කනම් මේ ඔක්කොම මේ අයන ටික සහ මේ අයන ටික මේ මැග්නීසියම් ධන දෙක බිස්මත් කැඩමියම් වගේ අයන මේ හදන හයිඩ්‍රොක්සයිඩ් මුලින්ම අවක්ෂේප විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම අපිට පේන්නේ අවක්ෂේප විදිහට තියෙනවා. මෙතන මේ සිල්වගෙන හදන හයිඩ්‍රොක්සයිඩේ ඔක්සයිඩේ බවට පත් වෙන එක තමයි වෙන්නේ. මේ විදිහට තමයි මේ අයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රොක්සයිඩ් ටික හදන්නේ. ඒවා අවක්ෂේප විදිහට තමයි තියෙන්නේ තනුක එකත් එක්ක. හැබැයි අපි මෙතන තනුක හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට අපි පාවිච්චි කරොත් එහෙම සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකක්. මෙයා පාවිච්චි කරලා නම් මේ අයන වලට හයිඩ්‍රොක්සයිඩ් එක හදන්නේ. මෙතනින් මෙන්න මේ ටික. මේවා සාමාන්‍ය විදිහටම අවක්ෂේප ලෙස පවතිනවා. මේ ටික අවක්ෂේප විදිහට තමයි තියෙන්නේ. හැබැයි මම අර එහා පැත්තේ ලියලා තියෙන ටික සින්ක්, ඇල්මිනියම්, ඊට පස්සේ ස්ටැනස්ගේ ඊළඟට ඇන්ටිමනීගේ සහ ලෙඩ්ගේ මේ හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී ලක්ෂණ නිරූපණය කරන. එතෙන්දී තනුක නැත්නම් ප්‍රමාණවත් හයිඩ්‍රොක්සයිඩයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් අයන වලට එකතු කරද්දී මෙයාලා හදන මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරනකොට අපි සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට මෙයාලා හදන හයිඩ්‍රොක්සයිඩ් මේ අයනය හදපු මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩය මේ ටික ද්‍රාව්‍ය වෙනවා. ද්‍රාව්‍ය හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. එහෙනම් මෙතන ඔයාලා මතක තියාගන්න ඕනේ කිසියම් අයනයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට අවක්ෂේප වෙලා තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරගෙන යනකොට ද්‍රාව්‍ය වෙනවා කියලා කිව්වොත් මේවා උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් හදලා තියෙනවා. නැත්නම් උභයගුණී මූලද්‍රව්‍ය උභයගුණී ලක්ෂණ තියෙන කට්ටිය වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාලා අර එහා පැත්තේ සින්ක්, ඇල්මිනියම්, ටින්ගේ සහ ඇන්ටිමනි ලෙඩ් කියන අයගේ හයිඩ්‍රොක්සයිඩ් මේකේ හැදිලා තියෙන්නේ කියන නිගමනයට එන්න පුළුවන්. ඔය වගේ මොකක් හරි එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය අවස්ථාවේ භස්මයක් එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරද්දී මෙයා අවක්ෂේප වෙලා අපි වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් නැත්නම් සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් ඒ අවක්ෂේපය හැදලා දිය වෙන්නේ නැතුව තියෙනවා නම් මෙන්න මේ පැත්තේ තියෙන අයන වලින් හැදුණු හයිඩ්‍රොක්සයිඩ් ටික වෙන්න පුළුවන්. මම ඔය දීලා තියෙන හයිඩ්‍රොක්සයිඩ් ටික වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ එකක් තියෙනවා කියලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට අදාළ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ලේසි වෙනවා. මේ ටිකත් ආපහු හැමෝම නෝට් එකක් දාගන්න. ඊට පස්සේ එක තැනක ඔක්කොම වෙන වෙනම පාඩම් කරගන්න. එතකොට චුට්ටක් පහසුවක් වෙයි ඔයාලට පේපර් එක කරගෙන යද්දී. හරි. මේ තියෙන්නේ තවත් ඉස්සෙල්ලා වගේම වැදගත් කොටසක් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා එක කොහොමද ක්‍රියාව දක්වන්නේ කියන එක. එතකොට මේ අයනය ගත්තොත් මෙයාට හයිඩ්‍රොක්සයිඩය එකතු කරගෙන යනකොට ඇමෝනියා එකතු කරගෙන යනකොට මේ අයනයට හදන දැන් ජලීය ඇමෝනියාද සාන්ද්‍ර ඇමෝනියාද කියන එක මත හෝ ඇමෝනියම් අයන මාධ්‍ය තියනවාද කියන එක මත මෙයාලගේ හදන සංයෝගවල ද්‍රාව්‍යතාවය වෙනස් වෙනවා.
එතකොට හිතන්න දැන් මේ දීලා තියෙන කැඩ්මියම් සින්ක් වගේ ඔය ධන දෙක අයනයකට අපි ජලීය ඇමෝනියා එකතු කරනවා. නැත්නම් තනුක ඇමෝනියා එකතු කරනවා. SN ධන දෙක ඔය ඕනෑම එකක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි තනුක ඇමෝනියා නම් එකතු කරන්නේ. මම මේ දීලා තියෙන සියලුම අයන සලකපුවාම ඔය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් සුළුවෙන් අවක්ෂේප වෙන්නේ. ඒ අරුණහම අනිත් සියලුම හයිඩ්‍රොක්සයිඩ් විදිහට අයන අවක්ෂේප වෙනවා. තනුක ඇමෝනියා එකතු කරනකොට තනුක කියද්දි ජලයේ තියෙනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මෙතන තියෙන මේ ඔක්කොම අයන එයාලගේ හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. හැබැයි මම තනුක ඇමෝනියා වෙනුවට වැඩිපුර ඇමෝනියා දාගෙන යනවා. ඒ කියන්නේ මේ හදලා හයිඩ්‍රොක්සයිඩ් හැදුවට පස්සේ මෙයාට සාන්ද්‍ර කරනවා. නැත්නම් වැඩිපුර ඇමෝනියා තවදුරටත් එකතු කරගෙන යනවා. තවදුරටත් ඇමෝනියා එකතු කරගෙන යනකොට ඔයාලා දැනගන්න ඕනේ මේකේ දියවෙන ඒවා මොනවද ඊළඟට දිය වෙන්නේ නැති ඒවා මොනවද කියලා. මම මේ දීලා තියෙන මෙන්න මේ පැත්තේ ඉන්න කට්ටිය. ඒ කියන්නේ කැඩ්මියම්, සින්ක්, ඊට අමතරව කෝපර්, ඊළඟට ඉන්නවා නිකල්, කෝබෝල්ට්, සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ඔක්සයිඩ් ඔය කට්ටිය විතරක් නැත්නම් ඔය අයන වලින් හදන හයිඩ්‍රොක්සයිඩ් විතරක් වැඩිපුර ඇමෝනියා එකතු කරොත් එහෙම ඒවා ද්‍රාව්‍ය තත්ත්වයට පත් වෙනවා, දිය වෙනවා. ඊළඟට එහා පැත්තේ තියෙන මැග්නීසියම් වල, බිස්මත් වල, ඇල්මිනියම්, ස්ටැනස් වල, ඇන්ටිමනි, ලෙඩ්, ෆෙරස් වල, ක්‍රෝමියම් වල, මැංගනීස් වල ඔය වගේ හයිඩ්‍රොක්සයිඩ් හැදුනට ඒව වැඩිපුර ඇමෝනියා දැම්ම කියලා ද්‍රාව්‍ය වෙන්නේ නැහැ. එහෙනම් උතන වැදගත් කරුණක් ඕක හොඳට මතක තියාගන්න ඕනේ. ඇමෝනියා එකතු කරගෙන යනකොට කිසියම් අයනයක් අවක්ෂේපයක් හදලා වැඩිපුර ඇමෝනියා සමග දිය වෙනවා කියලා කිව්වොත් එහෙම අපි මේ කැඩ්මියම්, සින්ක්, කොපර්, නිකල්, කෝබෝල්ට්, සිල්වර් කියන අයන වලින් එකක් මේකේ තියෙනවා කියලා අපිට අදහසක් ගන්න පුළුවන් වෙනවා. MCQ එකට උදව්වක් කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති මම ඔය තරු ලකුණු කීපයක් දාලා තියෙනවා මූලද්‍රව්‍ය කිහිපයක විතරක්. එතකොට ඒකේ ඒ තරු ලකුණු දාලා තියෙන මූලද්‍රව්‍ය ටික සුවිශේෂී හැසිරීමක් දක්වනවා. ඒ කියන්නේ හිතන්න දැන් අපි ඇමෝනියා එකතු කරගෙන යද්දී මේක ඇමෝනියම් ධන අයනත් වැඩි වශයෙන් තියෙනවා. පොදු අයනික ආචරණයේ සංසිද්ධියත් එක්ක වෙන වැඩක්. ඇමෝනියම් අයනත් වැඩිපුර තියෙනකොට ඇමෝනියා එකතු කරද්දී මේ අයන ද්‍රාවණයකට අවක්ෂේප වෙනවද නැද්ද කියලා අහුවොත් එහෙම මම ওই තරු ලකුණු දාලා තියෙන මූලද්‍රව්‍ය ටික අවක්ෂේප හදන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා දැම්ම ඇමෝනියම් ධන අයන තියෙනවා නම් අවක්ෂේප හදන්නේ නැහැ. අනිත් සියලුම අයන හයිඩ්‍රොක්සයිඩ් හදලා තියෙන අයන එයාලා ඇමෝනියම් ධන අයන තිබුණත් ඇමෝනියා එකතු කරද්දී අවක්ෂේප හදන්න පටන් ගන්නවා. එහෙනම් අවක්ෂේප හදන්නේ නැති ටික මොනවද? ඇමෝනියම් අයන තියෙනකොට ඇමෝනියා එකතු කරද්දී සින්ක් වල, කොපර් වල, නිකල් වල සහ කෝබෝල්ට් වල අයන ඊට අමතරව මැග්නීසියම්, ෆෙරස් සහ මැංගනීස් කියන අයන ටික. මෙයාලා මතක තියාගන්න ඇමෝනියම් ධන අයන තියෙද්දී ඇමෝනියා එකතු කරාට අවක්ෂේපයක් පිළියෙල කරන්නේ නැහැ. එහෙනම් ওই ටිකත් ආපහු වෙනම නෝට් එකකට අරගන්න වෙන් කළා මම කරුණු තුනක් කිව්වා. මොකද්ද අයනයට ඇමෝනියා සාමාන්‍ය වශයෙන් කියන්නේ තනුක අවස්ථාවේ ඇමෝනියා එකතු කරද්දී අවක්ෂේප වෙනවද කොහොමද වෙන්නේ? ඊළඟට මේ හැදිලා තියෙන හයිඩ්‍රොක්සයිඩේට නැත්නම් මේ අවක්ෂේපයට අපි වැඩිපුර ඇමෝනියා එකතු කරගෙන යද්දී දිය වෙන ටික මොනවද? දිය වෙන්නේ නැති ටික මොනවද? ඊළඟට මේ අයන ද්‍රාවණයකට අපි ඇමෝනියා යොදනවා. හැබැයි ඇමෝනියම් ධන අයන කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් වගේ එකක්. අයනයක් ඇමෝනියම් ධන අයන තියෙන වෙලාවේදී අවක්ෂේපය කොහොමද හදන්නේ? හදනවද නැද්ද කියන කරුණු තුන මම මේ කොටසින් දැන් මෙතන මේ කතා කරේ. එහෙනම් ඒ ටිකත් වෙන් කරලා අරගෙන වෙනම පේපර්ස් වලට භාවිතයට ගන්න පුරුදු වෙන්න. ඉස්සෙල්ලාම වෙනම නෝට් එකක් හදාගෙන ওই ටික හොඳට එක තැනක පාඩම් කරගමු. ඊළඟ MCQ එක තමයි MCQ වලට දාලා තියරිය තමයි ඔයාලගෙන් සමහර වෙලාවට අහනවා මොකද්ද තියෙන අයනය කියලා වායුවක් පිට වෙනවා කියලා ප්‍රශ්නේ ඉගියක් දීලා. එතකොට ඒකෙදි එකතු කරන රසායනිකය අණුව අපිට යම් අදහසක් ගන්න පුළුවන් මේකේ තියෙන අයනය මොකක්ද කියන එක. එතකොට අම්ල එකතු කරනකොට මේකෙදි සාන්ද්‍ර තනුක ඊට පස්සේ HCl H2SO4 තමයි ප්‍රධාන වශයෙන් එකතු කරන්නේ. මම මෙතන මේ ඉස්සෙල්ලාම ගත්තේ තනුක HCl එකතු කරොත් එහෙම තියෙන නිරීක්ෂණ. ඔක දෙකට බෙදෙනවා වායුවක් පිට වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වායුවක් පිට වෙන්නේ නැතුව නිරීක්ෂණයක් දෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම ගත්තේ වායුවක් පිට වෙන අවස්ථාව. වායුවක් පිට වෙන අවස්ථාව ගත්තහම ඕක මම කොටස් දෙකකට බෙදලා කියලා දෙනවා. ඒ පිට වෙන වායුව
අවර්ණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පිට වෙන වායුවට වර්ණයක් තියෙන්න පුළුවන්. එතකොට පේපරේදී කිව්වොත් තනුක HCl එකතු කරනකොට අවර්ණ වායුවක් පිට වෙනවා කියලා මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුවන් මේ වායුව. ඊළඟට මම මේ වර්ණවත් සහ අවර්ණවත් වායුව ගැන මේ වීඩියෝ එකේම තියෙනවා එක තැනක කොහොමද මේවා වර්ණය වෙනස් වෙන්නේ කියලා ඒක ඔයාලා පාඩම් කරගන්න. එතකොට මේක තවත් ලේසි වෙනවා. එතකොට මේ අවර්ණ වායු සහ වර්ණවත් වායු කියන දෙකේ අවර්ණ වායු ගත්තාම අපිට ආකාර දෙකකට හම්බ වෙනවා. සමහර ඒවාට ආවේනික ගන්ධයක් තියෙනවා. තවත් සමහර ඒවාට ආවේනික ගන්ධයක් නැහැ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් තනුක HCl එකතු කරද්දී ගන්ධයක් සහිත අවර්ණ වායුවක් නම් පිට වෙන්නේ බොහෝ දුරට H2S හරි SO2 හරි. H2S නම් කුණු බිත්තර ගන්ධයක් ඒකට තියෙන ආවේනික වූ SO2 කටුක සැර ගන්ධයක් තියෙන්නේ. එතකොට ඔයාලගෙන් කිව්වොත් එහෙම අවර්ණ ගන්ධයක් කුණු බිත්තර ගන්ධය සහිත නැත්නම් ගන්ධයක් සහිත වායුවක් පිට වෙනවා කියලා H2SO SO2 පිට වෙලා තියෙන්නේ. එහෙමනම් H2S නම් පිට වෙන්නේ මේ ද්‍රාවණයේ තිබිලා තියෙන්නේ H ඍණ දෙක අයන. ඊළඟට HS ඍණ අයන. ওই දෙකෙන් එකක්. ඊළඟට SO2 නම් පිට වෙලා තියෙන්නේ මේකේ සල්ෆයිඩ් තියෙන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට යම් අදහසක් ගන්න හැකි මේකේ තියෙන ඇනායනය මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඊළඟට ගන්ධයක් නැතුව අවර්ණ වායුවක් පිට වෙනවා නම් ඔක්සිජන් වෙන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්, හයිඩ්‍රජන් වෙන්න පුළුවන්. එතකොට ඔක්සිජන් වගේ නම් පිට වෙලා තියෙන්නේ අපිට තව නිරීක්ෂණයක් දෙයි. එතකොට එයාව අඳුර ගන්න දහන පෝෂකයක් මෙයා. එතකොට එහෙනම් එතන පෙරොක්සයිඩයක් තියෙන්න ඉඩ තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් නම් ඒකේ කාබනේටය හෝ බයිකාබනේටය තියෙන ඉඩ තියෙනවා. මේකෙන් අපි පළවෙනි ඉඟිය ගන්න. මොකද මේක තහවුරු කරගන්න වෙනත් කන්ෆර්මේෂන් ටෙස්ට් එකක් දෙනවා. එතකොට ඒකත් එක්ක අපිට හරි උත්තරේ ගන්න පුළුවන්. හයිඩ්‍රජන් නම් බොහෝ විට සක්‍රීයතා ශ්‍රේණිය හයිඩ්‍රජන්ට ඉහළින් පවතින ප්‍රබල ලෝහයක් තියෙන්න පුළුවන්. එතකොට එහෙම නැතුව දැන් එහා පැත්තට ගියොත් වර්ණවත් වායුවක් පිට වෙනවා කියලා හිතමු. Cl2 එක නැත්නම් NO2 වගේ එකක් වෙන්න පුළුවන් මෙතනදී පිට වෙන වායුව. එතකොට මෙතනදී Cl2 නම් පිට වෙන්නේ වලට කියයි කහ කොළ පාටට උරු කටුක ගන්ධයක් තියෙන වායුවක් පිට වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලා දන්නවා NO2 වල දුඹුරු පැහැයක් තියෙන්නේ. එතකොට NO2 වෙන්නත් පුළුවන්. එතකොට ඒවට අදාළ හින්ට් විදිහට අපිට මේකේ තියෙන ඉඩ තියෙනවා කියන අයන NO2 නම් NO2 ඍණායනයේ තියෙන ඉඩ තියෙනවා. ඊට පස්සේ Cl2 නම් OCl ඍණායනයේ තියෙන ඉඩ තියෙනවා. එහෙම හිතලා අපිට ප්‍රශ්න ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම සමහර ලාවට මෙතන දෙන්න පුළුවන් SO2 පිට වෙනවට අමතරව මෙතන SO2 පිට වෙනවට අමතරව සල්ප අවක්ෂේපයක් හැදෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් එහෙම මේකේ තයෝසල්ෆේටයේ තියෙන ඉඩ තියෙනවා. H2O3 ඍණ දෙක අයනේ තියෙන ඉඩ තියෙනවා. එහෙම ඊටත් අමතරව උතන සමහර ලාවට ඔය විනාකිරි සුවඳක් වගේ එනවා කියලා තිබුණොත් එහෙම ඇසිටේට් අයනේ වගේ එකක් තියෙන ඉඩ දෙනවා. ඇසිටික් අම්ලය හැදෙනවා. එතකොට ඔය තමයි වායුවක් පිට වෙනවා නම් අපිට මේකේ තියෙන අයනය අඳුරගන්න ප්‍රධාන වශයෙන් වෙන් කරලා ගන්න පුළුවන් ඉඟි ටික. ඒතර ඔය ටිකත් ආපහු වෙනම නෝට් එකකට ගන්න. ඊළඟට අපි බලමු වායුවක් පිට වෙන්නේ නැත්නම් මේකේ මොනවද තියෙන්න පුළුවන් කියලා. හරි. මේ තියෙන ඊළඟ අවස්ථාව අම්ලයක් එකතු කරද්දී දැන් මම ගත්තේ තනුක HCl වායුවක් පිට වෙන්නේ නැත්තම්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ වායුවක් පිට වෙන අවස්ථාව. දැන් වායුවක් පිට වෙන්නේ නැත්තම් අපිට නිරීක්ෂණ දෙකක් පේනවා. සමහර වෙලාවට මේ සංයෝගයේ ලවණේ තියෙන්න පුළුවන් ජලයේ දිය වෙන්නේ නැහැ. හැබැයි අම්ලය තුල දිය වෙනවා. එහෙනම් මම අර එහා පැත්තේ දියලා තියෙන ටික බලන්න. අම්ලය තුල දිය වෙනවා නම් මේකේ තියෙන්න පුළුවන් OH ඍණායන ෆොස්ෆේටය එහෙම නැත්නම් ඔක්සලේටය හෝ ක්‍රෝමේටය වගේ අයනයක්. ඊළඟට HCl එක වායුවක් පිට කරන්නේ නැහැ. හැබැයි අවක්ෂේපයක් හදනවා. ඊළඟට මේක අඳුර ගන්න තව මොන හරි ඔයාලට නිරීක්ෂණයක් දෙනවා. එතකොට මෙතන අවක්ෂේපයක් හැදෙනවා නම් මෙතන තියෙන්න පුළුවන් Ag ධන එහෙම නැත්නම් Ag ධන Ag22+ හෝ Ag ධන එහෙම නැත්නම් lead ධන දෙක. මේ වගේ අයන මේකේ තියෙන්න පුළුවන්. ඒ වගේම අර අම්ල තුල දිය වෙන එකේදී අර මේ පැත්තේ තියෙන අයන තුන නැහැ කියන එකටත් අපිට තහවුරුවක් හම්බ වෙනවා. මේ තියෙනවා කියන එක අම්ල තුල දිය වෙන්නේ ඔතන මේ අවක්ෂේපයේ හැදෙනවා කියලා තියෙනවා නම් මේ විදිහට අයන තුනක් තියෙනවා. අම්ල තුල දිය වෙනවා කියනවා නම් මේ අයන තුන නැහැ කියන තහවුරුව අපිට එකෙන් ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ අවක්ෂේපයේ හැදෙන අවස්ථාව බලන්න. සුදු අවක්ෂේප හැදෙන්නේ මේ අවස්ථා තුනේම. එතකොට මෙයාලගේ නිරීක්ෂණ වලින් තමයි මෙයාලා තුන් දෙනා කවුද කියන එක අපිට පැහැදිලි කරගන්න වෙන්නේ. එතෙන්දී
සුදු අවක්ෂේපයක් ලැබිලා මේක රත් කරද්දි දිය වෙනවා නම් මේ රත් කරද්දි දිය වෙන්නේ නැත්නම් අපිට මේ අවස්ථා දෙකෙන් මෙන්න මෙයා ඇර මේ දෙන්න ඉන්නවා කියලා කියන්න පුළුවන්. මොකද ලෙඩ් ධන දෙක හදන ක්ලෝරයිඩ් ලෙඩ් ක්ලෝරයිඩ් උණු කරද්දි රත් කරද්දි උණු ජලය නැත්නම් රත් කරනකොට මෙයා දිය වෙනවා. ආපහු සිසිල් කරනකොට ආපහු සුදු අවක්ෂේපයක් හදන. එහෙනම් ඔයාලට මෙතන ඉංග්‍රීසි කිව්වොත් එහෙම අවක්ෂේපයක් හැදෙනවා. හැබැයි රත් කරනකොට දිය වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ දෙන්න වෙනවා. දිය වෙන්නේ නැහැ කියන්නේ ලෙඩ් වෙන්න බෑ. ඊළඟට අපි කරන්නේ දිය වෙන්නේ නැත්නම් ඊළඟට දීලා තියෙන ඉඟි බලන. ගොඩක් වෙලාවට තනුක ඇමෝනියා දෙනවා. තනුක ඇමෝනියා එක්ක දිය වෙනවා නම් එයා සිල්වර් බවටපත් වෙනවා. හැබැයි වැඩිපුර ඇමෝනියා එකතු කරද්දී කළු පාට නూరు අවක්ෂේපයක් හදනවා නම් එතන Hg22+ තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ විදිහට අපිට පුළුවන් වායුවක් පිට වෙන්නේ නැත්නම් මෙයාලා කොහොමද අපි ප්‍රතික්‍රියා කරන්න කියන එක අධ්‍යයනය කරන්න. ඒත් එක්ක මෙතන මේ ලෙඩ් ධන දෙක වගේ එකක් ගත්තොත් එහෙම මෙයා සාන්ද්‍ර HCl වගේ දැම්මොත් එයාගේ ක්ලෝරයිඩය දිය වෙනවා අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. එතකොට එතනත් අපිට ඔය ලෙඩ් ධන දෙක අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕක අඳුර ගන්න තව H2AC වල හරි මොනවා හරි ඔයාලට පොඩි පරීක්ෂණ දත්ත කිහිපයක් දෙයි. එතකොට ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් මේකට උත්තරේ MCQ එකට උත්තරේ හොයාගන්න. මේ ටිකත් වෙනම නෝට් එකකට අරගන්න වෙනම පාඩම් කරගෙන යන්න. ඊට පස්සේ අභ්‍යාස වලට මේව ඇප්ලයි කරලා බලන්න. එතකොට ඔයාලට ඉක්මනට මේකේ උත්තරේ ගන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් බලමු ඊළඟට මේ වගේ ඒවා කොහොමද අපි භාවිතා කරන්නේ කියන එක ගැන. හරි, මේ තියෙන්නේ අපි දැන් මේ වෙනකන් කතා කරපු තියරි වලට දාලා MCQ ප්‍රශ්නයක් අපි කරන විදිහ පොඩ්ඩක් බලමු. පේපරේදීත් ඔයාලා මේ පියවර අනුගමනය කරන්න. එතකොට ඔයාලට ඉක්මනට උත්තරේ ගන්න පුළුවන් වෙයි. මම ප්‍රශ්නයක් දීලා තියෙනවා බලන්න. ඒනම් ලවණයක් තියෙනවා. මේක ජලයේ දිය කරලා තනුක HCl එකතු කරනවලු. එතකොට අවරණ කටුක ගන්ධයක් සහිත වායුවක් පිට වෙලා සුදු කහ පාට අවක්ෂේපයක් හදනවා. ඊට පස්සේ මේ අවක්ෂේපයේ තනුක ඇමෝනියා වල දිය කරනකොට අඩු ප්‍රමාණයක් කහ සුදු පාට අවක්ෂේපය ඉතුරු වෙනවලු. ඒ කියන්නේ කොටසක් දිය වෙනවා. ඊට පස්සේ වායුව ආම්ලික ඩයික්‍රොමේට පෙඟවු පෙරහන් කඩදාසියක් කොළ පාටට හරවනවලු. හැබැයි ලෙඩ් නයිට්‍රේට් පෙඟවුගේ පෙරහන් කඩදාසියක වර්ණ විපර්යාසයකට ලක් කරන්නේ නැහැ. දැන් අපි බලමු මේ ප්‍රශ්නේ කරන විදිය. ඔයාලා මේකෙදි කරන්න ඕන දැන් මේ වෙනකන් අර වෙන් කරලා හදාගත්ත නෝට් එකේ තියෙන කී පොයින්ට්ස් අල්ලගන්න. ඊට පස්සේ මේ වගේ අත්‍යවශ්‍ය කොටස් ටික පේපරේ කරගෙන යද්දිම ලකුණු කරගෙන යන්න අපිට වැදගත් වෙනවා මෙතන මෙන්න මේ කරුණු ටික. එකක් තියෙනවා අවර්ණ ඊළඟ කටුක ගන්ධයක් සහිත වායුවක් පිට කරනවලු. ඊළඟට කියලා තියෙනවා අවක්ෂේපයක් හදනවලු සුදු කහ පාට. ඊළඟට තියෙනවා මේ අවක්ෂේපයේ තමුක ඇමෝනියා වල දිය කළ විටද අඩු ප්‍රමාණයක් මෙන්න මේක වැදගත්. අඩු ප්‍රමාණයක් ඉතිරි වෙනවලු. කහ පාට අවක්ෂේපයේ ඉතිරි වෙනවලු. ඊට පස්සේ කියනවා තව මේ අපිට මේක තහවුරු කරගන්න තියෙනවා. දැන් අපි ඉවත් කිරීමේ ක්‍රමය බලමු. දැන් මේකේ තියෙනවා අවර්ණයි කටුක ගන්ධයක් සහිත වායුව. එතකොට අවර්ණ වායුවක් නම් පිට වෙන්නේ මෙතන තියෙන වගේ ඔයාලා දන්නවා මෙයා වෙන්න බෑ. මොකද එයා දුඹුරු පාට NO2 වායුව පිට කරන්නේ. එහෙනම් අපිට පුළුවන් ඒක අයින් කරලා දාන්න. ඊළඟට ඉතුරු ටික බලපුවාම මේකේ තියෙනවා කටුක ගන්ධයක් සහිත වායුවක් පිට කරන්න කියලා. එහෙනම් කාබනේටය වෙන්න බෑ. හේතුව කාබන් ඩයොක්සයිඩ්ගේ කටුක ගන්ධයක් නැහැ. දැන් අපිට ඉතුරු වෙනවා සිල්වර් වල සහ ලෙඩ් වල සංයෝග. දැන් මෙතනින් ඊළඟට අපිට දැන් කියලා තියෙනවා මේකේ වායුවක් පිට කරනවත් එක්කම සුදු කහ පැහැති අවක්ෂේපයක් හදනවා කියලා. ඔයාලා දන්නවා වායුවක් පිට කරලා සුදු කහ පාට අවක්ෂේපයක් හදන්නේ තයෝසල්ෆේට තියෙනකොට. එහෙනම් මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ උත්තරේ. මේක වෙන්නත් බෑ. දැන් ඕකට අදාළ නිරීක්ෂණ බලාගෙන යනකොට ඔයාලට පේනවා ඇමෝනියාත් එක්ක කතන්දර. දැන් මෙතන කියලා තියෙනවා තනුක ඇමෝනියා වල දිය කරාම අඩු ප්‍රමාණයක් කහ පාට අවක්ෂේපයක් ඉතිරි වෙනවා කියලා. ඊළඟට දැන් අපිට වැදගත් වෙන කොටස තමයි මෙන්න මෙතන මේ ලෙඩ් සහ සිල්වර් කියන දෙන්නගේ ක්ලෝරයිඩ්. මොකද HCl එක්ක ප්‍රතික්‍රියා කරද්දී යාලා හදනවා ක්ලෝරයිඩ්. මෙතන දීලා තියෙනවා තනුක ඇමෝනියා වල දිය කළ විට අඩු ප්‍රමාණයක් කහ පැහැ අවක්ෂේපය ඉදිරි වේ. කියන්නේ යම් ප්‍රමාණයක් දිය වෙනවා. දැන් මෙතන ලෙඩ් වලින් හදනවා සල්ෆර් වලට අමතරව ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේපය. මෙයා හදනවා සල්ෆර් වලට අමතරව සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපය. හැබැයි තනුක ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරද්දී ක්ලෝරයිඩ් ටික දිය වෙලා සල්ෆයිඩ් වලින් හැදෙන සල්ෆ අවක්ෂේපයේ විතරක් තයෝසල්ෆේට් වලින් එන සල්ෆ අවක්ෂේපයේ විතරක් ඉතිරි වුණොත් සමස්ත අවක්ෂේප ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එතකොට මේ දෙන්න ගත්තාම සල්ෆ හදනවා දෙකෙන්ම හරි
අවක්ෂේපයේ ඇමෝනියා දාපුවම අඩු වෙන්න නම් එයාගේ අර ක්ලෝරයිඩ් අවක්ෂේපයේ දිය වෙලා තියෙන්න ඕන. ඔයාලා දන්නවා ලෙඩ් වලින් හදන ක්ලෝරයිඩ් තනුක ඇමෝනියාත් එක්ක දිය වෙන්නේ නැහැ. එහෙනම් මෙයා වෙන්නත් බෑ. අපේ උත්තරේ වෙන්නේ සිල්වර් වලින් හදන තයව සල්ෆේට්. ওই විදිහට තමයි අපි වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රමය පාවිච්චි කරලා MCQ වලට උත්තර ගන්න. ඔයාලා තියරි විදිහට ගත්ත ටික ඔක්කොම වෙන වෙනම අරගෙන පාඩම් කරගන්න. එතකොට ගොඩක් ලේසි වෙයි මේ විදිහට MCQ ප්‍රශ්නයකට උත්තරයක් හදාගන්න. මේ දෙන්න ඔයාලගේ ඊළඟ MCQ තියරි එක. ඒක අම්ලස් සමග ප්‍රතික්‍රියාව මම තනුක HCl එක කියලා දුන්නා. දැන් තනුක සල්ෆියුරික් බලමු. කොහොමද අපි MCQ එකට මේවා භාවිතා කරලා උත්තරයක් හොයාගන්නේ කියන එක. මම මේකෙදි HCl වලදී කියලා දුන්නා වගේම දෙකට බෙදා ගන්නවා. වායුවක් පිටවීම හෝ වායුවක් පිට නොවීම කියලා. ඊළඟට මේ වායුවක් පිට වෙන එක අවර්ණ වායුවක්ද වර්ණවත්ද කියන එක, ඊළඟට ගන්ධයක් තියනවද නැද්ද කියන එක මත මෙයාලගේ මොනවද තියෙන්න පුළුවන් අයන කියන එක මම කතා කරා. HCl එක හම්බෙච්ච නිරීක්ෂණ ටික තියෙන්නේ. ඒ විදිහමයි මේ තමුක සල්ෆියුරික් එකත් නිරීක්ෂණ ටික. ඒ හින්දා මම මේ ටික දැන් මෙතනදී ආයෙ කතා කරන්න යන්නේ නැහැ. එතකොට අපිට මේකේ වෙනසක් තියෙනවා නැත්නම් වැදගත්කමක් තියෙන ඊළඟ කොටස තමයි මේ වායුවක් පිට වෙන්නේ නැති අවස්ථාව. මම මේක දෙකට බෙදා ගන්නවා. වායුවක් පිට වෙන්නේ නැති වුණාට වතුරේ දිය වෙන්නේ නැති ලවණයක් තනුක සල්ෆියුරික් වල දිය වෙනවා කියලා හිතන්න. අවක්ෂේපයක් හදන්නේ නැහැ. එහෙමනම් මේකේ තියෙන්න පුළුවන් මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ්, ෆොස්ෆේට, නැත්නම් ඔක්සලේට, ක්‍රෝමේට කියන අයන වලින් එකක්. ඕවා තියෙනවා නම් තනුක සල්ෆියුරික් ආම්ලයත් එක්ක දිය වෙලා යනවා. හැබැයි ඔය අයන සම්බන්ධ වෙන කැට අයනය ගද්දී මෙහා පැත්තේ දීලා තියෙන සුදු අවක්ෂේපයක් ලැබෙන කැට අයන ටික තියෙන. ඔන්න ඔය කැට අයන ටික අර ඇනායනයත් එක්ක ලවණයක් විදිහට තියෙන්න බෑ. මොකද එහෙම වුණොත් ජලයේ අද්‍රාව්‍ය වෙන අම්ලයේ දිය වෙන එක නා සම්පූර්ණයෙන් දිය වෙන්නේ නැහැ. මොකද මේ අයනත් එක්ක අවක්ෂේපයක් හදනවා. එහෙනම් අපිට එතන නිගමනයක් විදිහට ගන්න පුළුවන් වායුවක් පිට වෙන්නේ නැතුව ජලයේ දිය වෙන්නේ නැති ලවණය මෙයාගේ සම්පූර්ණයෙන් දිය වෙනවා නම් හයිඩ්‍රොක්සයිඩ්, ෆොස්ෆේට, ඔක්සලේට, ක්‍රෝමේට තියෙන්න පුළුවන්. ඒ වගේම මෙහා පැත්තේ තියෙන ලෙඩ් ධන දෙක Hg වල ඊට පස්සේ කැල්සියම්, සිල්වර් වල ස්ට්‍රොන්ටියම්, බේරියම් වගේ අයන ධන අයන මේකේ නැහැ කියලා. ඊළඟ කතාව. යම් හේතුවක් මත මේ තනුක සල්ෆියුරික් සුදු පාට අවක්ෂේපයක් දෙනවා නම් වායුවක් පිට කරන්නේ නැහැ. හැබැයි සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා නම් අපිට නිගමනය කරන්න පුළුවන් මේක තියෙනවා කියලා. ලෙඩ් ධන දෙක එහෙම නැත්නම් Hg22+ කැල්සියම් ධන දෙක ආයන, Ag ධන ආයන, ඊළඟ ස්ට්‍රොන්ටියම් ධන දෙක, බේරියම් ධන දෙක. හැබැයි මෙතන තව දෙයක්. ඔය Ag ධන කියන එක නම් ලේසියෙන් අවක්ෂේප වෙන කෙනෙක් නෙවෙයි තනුක සල්ෆියුරික් එක. එයා අවක්ෂේප කරන්න නම් අපිට තනුක සල්ෆියුරික් විශාල ප්‍රමාණයක් මේකට එකතු කරන්න ඕන වෙනවා. එතකොට අපි ප්‍රායෝගිකව ගත්තාම මේ තනුක සල්ෆියුරික් සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ Ag සාන්ද්‍රණය ගොඩාක් වැඩි වුණොත් තමයි මේකේ Ag කියන එක නා අවක්ෂේප වෙන්නේ. ඒ කියන්නේ Ag සල්ෆේට අවක්ෂේපය හදාගන්න අපි අධික සිල්ව ධනායන සාන්ද්‍රණයක් ඔකට පාවිච්චි කරන්න ඕනේ. මොකද තනුක සල්ෆියුරික් එක තමයි අපි මේ ප්‍රතික්‍රියාව අධ්‍යයනය කරන්නේ. එහෙනම් ආයෙම හොඳට බලාගන්න මේකෙදි අවක්ෂේපයක් හදන්න නැතුව වතුරේ දිය වෙන්නේ නැති කෙනෙක් මේ තනුක සල්ෆියුරික් එක දිය වෙනවා නම් OH, ෆොස්ෆේට, ඔක්සලේට, ක්‍රෝමේට වගේ වෙන්න පුළුවන්. ඊළඟට වායුවක් පිට කරන්නේ නැතුව සුදු පාට අවක්ෂේපයක් දෙනවා නම් Pb ධන දෙක Hg2+, කැල්සියම් 2+, ඊට පස්සේ ස්ට්‍රොන්ටියම් වල, බේරියම් වල ධනායන වෙන්න පුළුවන්. සිල්ව ධනායන තියෙන්න පුළුවන්. හැබැයි මේ සිල්ව ධනායන විශාල ප්‍රමාණයක් සිල්ව සාන්ද්‍රණය අධිකයි නම් තනුක සල්ෆියුරික් සාන්ද්‍රණය අඩු වෙලා ඒට සාපේක්ෂව සිල්ව සාන්ද්‍රණය අධිකයි නම් අපිට සිල්ව වල සල්ෆේට අවක්ෂේපය දැක ගන්න පුළුවන් වෙනවා. ඔය තමයි සල්ෆියුරික් සම්බන්ධ තනුක සල්ෆියුරික් ආම්ලය සම්බන්ධ මූලික කරුණු ටික. මම මේ පැත්තේ ටික HCl වලට සමාන හින්දා ආයෙම කියන්නේ. ඔයාලා නෝට් එක හදාගද්දී ඔය දෙක එකතු කරලා නෝට් එකක් හදාගන්න. හරි. බලමු අපි මේකේ MCQ එකක් කරන විදිහ. මම ඉස්සෙල්ලත් කිව්වා මේ වගේ MCQ අපි කරන්නේ ඉවත් කිරීමේ ක්‍රමයට. ඒ කියන්නේ නිවැරදි උත්තරය ඔක්කොගෙම තෝරනව වෙනුවට වෙන්න බැරි උත්තර අයින් කරලා දානවා. එතකොට ලේසියෙන්ම හරි උත්තරේ තෝරගන්න පුළුවන්. මම ගැටලුවක් දීලා තියෙනවා බලන්න. X නම් සංයෝගයක් තියෙනවා. ජලීය ද්‍රාවණයේ තනුක සල්ෆියුරික් ආම්ල එක්ක සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. ඊට පස්සේ මෙයා වායුවක් පිට කරන්න ඇලුවෝ. ද්‍රාවණයේ පැහැදිලි වර්ණ විපර්යාසයක් සිදු වෙනවලු. මේ X කියන සංයෝගය කවුද කියලා අහන්න. පොඩි වෙලාවක් අරගෙන ඔයාලා මේක තනියෙන් උත්සාහ කරන්න ඕනේ. මේ වෙනකොට දැන් මම MCQ වලට දාලා තීරි ගොඩක් කියලා දීලා තියෙනවා. ඒතකොට ඒවත් එක්ක බලලා මුලින්ම බලන්න මේක උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. මම ඊට කලින් ප්‍රශ්න වලත් කියලා දුන්න උත්තරයක් ගන්න විදිහ අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක key points ටික අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ ටික
ලකුණු කරගෙන බලනවා ඒවට අදාළව උත්තරේ මොකක්ද කියලා. මතක තියාගන්න ඔයාලා පේපර් එකේදී මේ ප්‍රශ්න කියවගෙන යන ගමන්ම මේ වගේ විශේෂ කරුණු ටික පැන්සලකින් හරි පෑනෙන් හරි ඔයාලා ලියන එකේ යටින් ඉරක් ඇඳගෙන යන්න. එතකොට නැවත වතාවක් අර උත්තර ටික බලලා ආයෙ ප්‍රශ්නේ කියවද්දි අපිට එකපාරම උත්තරේ දිහාට ඇහැගෙන යන්න මේ අදාළ කරුණු දිහාට ඇහැගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ආපහු මේ මුළු ප්‍රශ්නේම කියවන්න ගියොත් ලොකු කාලයක් අපතේ යයි. හරි අපි බලමු. මේකේ තියෙන එක්ස්නම් සංයෝගයේ ජලීය ද්‍රාවණය තනුක සල්ෆියුරික් ආම්ලයේ සමග සුදු පාට අවක්ෂේපයක් ලබා දෙන අතර. ඔන්න අපිට දැන් තනුක සල්ෆියුරික් එක තමයි මෙයා ප්‍රතික්‍රියා වෙන්නේ. ඊට පස්සේ පළවෙනියට ඕක තියෙනවා. ඊළඟට තියෙනවා සුදු පැහැති අවක්ෂේපයක්. අවක්ෂේපයක් දෙනවලු සුදු පාටයි. ඔන්න ඊළඟේ ගියේ. සුදු පාට අවක්ෂේපයක් ලබා දෙන අතර වායුවක් පිට නොකරයි. මේක අපිට වැදගත්. වායුවක් පිට කරන්නේ. ද්‍රාවණයේ පැහැදිලි වර්ණ විපර්යාසයක් වෙනවලු. වර්ණ විපර්යාසයක් වෙනවලු. මේ මෙතන බලන්න ඕන සිදු වේද නොවේද කියන එක. මොකද උත්තර ඕක මත උත්තර වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් අපි උත්තර වලට අදාළ තෝරගන්න අවශ්‍ය ප්‍රශ්නේ තියෙන කී පොයින්ට්ස් ටික ලකුණු කරගන්න. දැන් බලමු. මේවත් එක අපි උත්තර බලාගෙන යමු. තනුක සල්ෆියුරික් ආම්ලයේ සමග සුදු පාට අවක්ෂේපයක් දෙනවා. වායුවක් පිට නොකරයි. ඒකෙන් පටන් ගන්නවා ලේසි. මම ඔයාලට HCl කරද්දි දැන් තියරි ටික ආපහු කියලා දුන්නා. වායුවක් පිට කරනවා නම් HCl වගේමයි තනුක සල්ෆියුරික් කියලා. එතකොට ඒ තියරි ටික මතක් කරගත්තාම අපිට පේනවා මෙතන නයිට්‍රයිඩේ තියෙනවා, කාබනේටේ තියෙනවා, සල්ෆයිඩේ තියෙනවා. එහෙනම් මේවා ඔක්කොම මොකද වෙන්නේ? වායු පිට කරනවා. එහෙනම් අපිට මේ උත්තර ටික අයින් කරලා දාන්න පුළුවන්. මෙයාලා වායු පිට කරන කට්ටිය. ඊළඟට දීලා තියෙනවා පැහැදිලි වර්ණ විපර්යාසයක් දෙනවා. ඒත් එක්කම මෙයා සුදු පාට අවක්ෂේපයක් හදනවා කියලා තියෙනවා. සුදු පාට අවක්ෂේපයක් හදනවා කිව්ව ගමන් පොටෑසියම් මිනිමම් අවක්ෂේපයක් වෙනවා නම් තියෙන්න පුළුවන් අයින් ටික දුන්නා. එහෙනම් උත්තරේ වෙන්නේ 2. අපිට ලේසියෙන්ම මේකේ පිළිතුර හොයාගන්න පුළුවන්. ඊළඟට පැහැදිලි වර්ණ විපර්යාසය කියන එක ඕනනම් අපිට ඉතින් ගන්න පුළුවන්. මෙතන මේ ක්‍රෝමේට තියෙනවා ආම්ලික මාධ්‍යක එයා ඩයික්‍රෝමේට වෙනවා. එතකොට පැමිලි පාටක් තියෙනවා. ওই විදිහට අපිට වර්ණ විපර්යාසය තහවුරු කරගන්න පුළුවන්. හැබැයි අපිට ඒ ඔක්කොම ඕන වෙන්නේ අපි දන්න දැනුමෙන් ඉතා ඉක්මනින් උත්තරේ ලබා ගන්න පුළුවන්. අපි කරන්නේ මුලින්ම ප්‍රශ්නේ කියවනවා. කියවගෙන යන ගමන්ම ඕකේ තියෙන සුවිශේෂී කරුණු ටික ලකුණු කරගෙන යනවා. ඒ ලකුණු කරගෙන ගිහිල්ලා ඒත් එක්ක අපි ඒ එක පොයින්ට් එකක් අල්ලගෙන ඒකට අදාළ නොවන පිළිතුරු ටික අයින් කරලා දානවා. ඒ විදිහට ඔයාලට විනාඩි 2ක් නෙමෙයි පොඩි කාලයක් තුල විනාඩියකටත් අඩු කාලයකදී මේකේ උත්තරේ ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ MCQ වලට අදාළ තියරි කොටස් හොඳට පාඩම් කරගන්න. එතකොට ඉතාමත් ඉක්මනින් නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්. පාස් පේපර්ස් ඔක්කොම කරගෙන යන්න ඕනේ දැන් මේවා අධ්‍යයනය කරනවත් එක්කම. මොකද එතකොට තමයි ඔයාලට මේවා පාවිච්චි කරන විදිය, පේපර් එකට ඇප්ලයි කරන විදිය තේරෙන්නේ. මේ එකම තියරි බලාගෙන පාස් පේපර් උත් කරගෙනම යමු. හරි. ඊළඟට මේ තියෙන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා වෙන්නේ කියන එක. ආයන තියෙන්නේ මොනවද කියලා අඳුරගන්න භාවිතා කරන්න ඕන chart එක. එතකොට තනුක සල්ෆියුරික් කතා කරා, තනුක HCl කතා කරා, ඊළඟට සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලය. මම මේකත් දෙකට බෙදා ගන්නවා වායු පිටවීම සහ වායු පිට නොවීම කියලා. සුබුදු පරිදි වායු පිට වෙනවා නම් ඒවා අවර්ණද වර්ණවත්ද කියන එක මත දෙකට බෙදා ගන්නවා. ඊළඟට ඒ හැම එකක්ම ගන්ධයක් තියෙන හෝ නැති වායු විදියට මම බෙදාගෙන තියෙනවා. එතකොට මෙතන අපිට නිරීක්ෂණ විදියට දෙනවා නම් අවර්ණ වායුවක් පිට වෙනවා කියලා ගන්ධයක් තියෙන අපිට ඒකේ තියනවා කියලා හිතන්න පුළුවන් මෙන්න මේ වායුව. එතකොට HCl වෙන්න පුළුවන්, HNO3 වෙන්න පුළුවන්, HI වෙන්න පුළුවන්, H2S වෙන්න පුළුවන්, SO2 කියන වායුව වෙන්න පුළුවන්. එතකොට ඔය වායු ටික තියනවා කියලා අපි උපකල්පනය කරොත් අපිට යම් අදහසක් ගන්න හැකි මේකේ මොකක්ද තියෙන අයනේ කියලා. HCl පිට වෙන්න නම් මේකේ Cl- තියෙන්න ඕනේ කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟට HNO3 වගේ එකක් නම් පිට වෙන්නේ NO3- තියෙන්න ඕන. ඔතන තව ඉගියක් හම්බේ ඔයාලට එහෙමුණොත් අවර්ණ HNO3 වායුව පිටවන අතර නැත්නම් අවර්ණ වායුව පිටවන අතර මෙය රත් කිරීමේදී දුඹුරු පැහැයට හැරේ කිව්වොත් අනිවාර්යයෙන් මෙතන HNO3 තමයි හැදිලා තියෙන්නේ. මොකද එයා තමයි රත් කරද්දී NO2 දුඹුරු පාට වර්ණවත් වායුව හදන්නේ. එහෙනම් මේකේ මේ තියෙන්නේ ඔයාලට මේ තියෙන්න පුළුවන් අයන නැත්නම් හින්ට් එක NO3 විනායන වගේ ඒවා නැත්නම් ඔකට අදාළව තියෙනවා කියලා හිතන්න පුළුවන් අයනය කියලා ගත්ත හැකි. ඊළඟට HI නම් I- වගේ එකක් තියෙන්න පුළුවන්. මෙතනදි වෙන්නේ තව දෙයක් වෙනවා. මේකෙදිත් අපිට දෙන්න පුළුවන්. අවර්ණ වායුවක් පිට වෙනවා. HI. ඊළඟට ගන්ධයක් තියෙන වායුවක්. ඒ කියන්නේ I- තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේක තහවුරු කරන්න පුළුවන්. මේ පිට වෙන වායුව තවදුරටත් සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරද්දී දම් පාට වායුවක් හදනවා කිව්වොත් I2 කියන වායුව තමයි උතන හැදිලා තියෙන්නේ. එහෙනම් මේ දම් වර්ණය කියන එකෙන් අපිට
ගත්ත හැකි I- අයනය මේකේ තියෙනවා කියලා. ඊළඟට H2S නම් ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා S ඍණ දෙක අයනෙ තියෙන්න පුළුවන්. ඊළඟට SO2 නම් ගොඩක් වෙලාවට ලෝහ මූලද්‍රව්‍යයක් මෙහි තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. මොකද මෙතනදී SO2 වායුව සල්ෆියුරික් එක පිට වෙනවා නම් H2SO4 කියන එක න ඔක්සිහරණයක් වෙලා තියෙන. එහෙනම් ඔක්සිකරණය වෙන්න පුළුවන් ලෝහයක් මේකේ තියෙන්න ඉඩ තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ හැම ලෝහයක්ම මේ විදිහට SO2 පිට කරන්නේ නැහැ කියන එක. හැම එකක්ම එහෙම නැහැ. ඇතැම් අවස්ථාවලදී ඒ කියන්නේ හැම වෙලේම ඔක්සි හරණයක් වෙද්දී SO2ම හදන්නේ නැහැ. අනිත් එක්කනා මත ඒක තීරණය වෙනවා. උදාහරණයක් විදිහට H2S එක්ක ප්‍රතික්‍රියාව වගේ එකක් සැලකුවොත් එතනදී සල්ෆියුරික් අම්ලය සල්ප බවට තමයි පත් වෙන්නේ. මේ වගේ වෙනස්කම් තියෙන තැන් තියෙනවා. ඊළඟට තවත් එකක් ඒකේ ඊළඟ කොටස සාන්ද්‍ර සල්ෆියුරික් එකතු කරනකොට ගන්ධයක් රහිත අවර්ණ වායුවක් පිට වෙනවා කියලා කිව්වොත් O2 තමයි මෙතන ගොඩාක් වෙලාවට පිට වෙන්නේ. එතකොට මේ සංයෝගයේ දෙන වර්ණ විපර්යාසය ඇසුරින් අපිට පුළුවන් යම් අදහසක් ගන්න මේකේ තියෙන්නේ මොනවද කියලා. බහුල වශයෙන් අහන්නේ තද දුඹුරු පාට සුදු පාටක් වෙනවා නම් මෙතන ලෙඩ් ඔක්සයිඩ් තියෙන්නේ. ඊට අමතරව කළු වර්ණයේ සුදු වර්ණයට හැරෙනවා නම් ඒකේ හැදිලා තියෙන්නේ MnO2 තිබිලා මැංගනස් සල්ෆේට් කියන එක කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න වායු පිට වෙලා ඒක අවර්ණ වායුවක් වෙනකොට ගන්ධයක් තියෙන සහ ගන්ධයක් නැති අවස්ථාවලදී අයන මොකද්ද අඳුරගන්න භාවිතා කරන ක්‍රමය කියන එක මම ඒ කිව්වේ. ඊළඟට වායුවක් පිට වෙනකොට ඒක වර්ණවත් වායුවක්. අපිට බලා ගන්න පුළුවන් මේ වර්ණවත් වායුව බොහෝ විට Br2 විදිහට නැත්නම් ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් වායුව විදිහට සල්ෆියුරික් අම්ලය හමුවේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. එහෙනම් HBr තිබුත් තමයි මේ Br2 හැදිලා තියෙන්නේ. එහෙනම් Br- තමයි තිබිලා තියෙන්නේ. ඒත් එක්කම ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් නම් ක්ලෝරයිඩ් අයනය තියෙනවා කියලා ගන්න පුළුවන්. ওই විදිහට වායු පිට වෙනවා නම් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හමුවේ අපිට මේවා තියෙනවා කියලා ගන්න පුළුවන්. පටලවා ගන්න එපා. තනුක සල්ෆියුරික් අම්ලය නම් HCl වලට සමාන ප්‍රතික්‍රියා දක්වන්නේ. හැබැයි සාන්ද්‍ර සල්ෆියුරික් වලදී තනුක සල්ෆියුරික් වලට වඩා ලොකු වෙනස්කම් තියෙනවා. එතකොට මේ ටික ඔයාලා වෙනම පාඩම් කරගන්න ඕනේ මේ වායු පිටවීමට අදාළව. ඊළඟට වායුවක් පිට වෙන්නේ නැත්තම් මේ වෙලාවේදී අපිට නිගමන කීපයකට එන්න පුළුවන් මේ ද්‍රාවණයේ ඔයාලට දෙන වර්ණ විපර්යාසයත් එක්ක. යම් අවස්ථාවක දුන්නොත් මේකේ තියෙන රෝස පාට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාපුවම නිල් පාට වෙනවා කියලා. මෙතනදී වෙලා තියෙන්නේ කෝබෝල්ට් සජල සංයෝගයේ තිබිලා ඔයාලා දන්නවා සල්ෆියුරික් කියන්නේ විචලකාරකයක් ජලය අයින් කරලා. එතකොට නිර්ජලීය තත්ත්වයටපත් වෙද්දී තමයි සජල කෝබෝල්ට් අයනය නිල් වර්ණයටපත් වෙන්නේ. ඊළඟට ඒකේ අනිත් පැත්ත නිල් පාට සුදු පාට වෙනවා. කොපර්වල සජල කොපර් සංකීර්ණයක් තිබුණොත් එහෙම සල්ෆියුරික් අම්ලයේ විචලකාරකයක් විදිහට ක්‍රියා කරනවා. එතකොට ඒකෙදි ජලය අයින් කිරීමත් සමග ඒකේ වර්ණය සුදු පාටට හැරෙනවා. එහෙනම් එතනින් අපිට කියන්න පුළුවන් මේකේ කොපර් ධන දෙක අයනය තියෙනවා කියලා. ඊළඟට කහ වර්ණයේ රතු වර්ණයට හැරුණොත් මෙතන සමතුලිතයක් හැදෙන අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. ඒතර කහ රතු වර්ණ විපර්යාසයට පත් වෙනවා. ඒතර මෙතන මේකෙදි අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් තියෙනවා කියලා ක්‍රෝමේට අයනය. ක්‍රෝමේටය තිබුණොත් තමයි ගොඩක් වෙලාවට ඔය රතු වර්ණය ලබා දෙන්නේ. එතනදී ඔයාලට තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් ඔතන ඔය රතු වර්ණයට හේතු වෙන්නේ CrO3 ස්පටිකය. ඔතන හැදෙනවා CrO3 කියන ස්පටිකය. ඔය CrO3 ස්පටිකය තමයි රතු වර්ණය අරන් දෙන්නේ. ඒ කියන්නේ අපි ගමුකෝ ක්‍රෝමේටයක් මොකක් හරි සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් මෙයා H2CrO4 කියන එක නා තමයි හදන්නේ. එතකොට මේ H2CrO4 කියන එක නාට පුළුවන් විඝටනය වෙන්න ජලය සහ CrO3 වලට. ඔය CrO3 තමයි රතු වර්ණයෙන් අපිට නිරීක්ෂණය වෙන්නේ. ඊළඟට ඔතන තැඹිලි වර්ණයේ රතු වර්ණයට පත් වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ඩයික්‍රොමේටය. ඩයික්‍රොමේටය තමයි තැඹිලි. එයාත් ඉස්සෙල්ලා විදිහටම CrO3 රතු ස්පටිකය හදන්න පුළුවන්. එතකොට එහෙනම් ඔය නිරීක්ෂණ ඇසුරින් අපිට කියන්න පුළුවන් මේකේ තියෙන අයනය මොකක්ද කියන එක. මෙතෙන්දි කැටායන හෝ ඇනායන කියන දෙකම අපිට ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අම්ල සමග ප්‍රතික්‍රියාවකදී නම් ඔයාලට තනුක HCl නැත්නම් තනුක සල්ෆියුරික් නැත්නම් සාන්ද්‍ර සල්ෆියුරික් දීලා අනිවාර්යෙන් පටන් ගන්න නිරීක්ෂණයක් දෙනවා. ඒතකොට මේ නිරීක්ෂණය අඳුරගත්තාම සමහර වෙලාවට උත්තර 3ක් විතරම වැරදි උත්තර අපිට
අයින් කරලා දාන්න පුළුවන්. තව එක නිරීක්ෂණයක් හෝ දෙකක් ඇසුරින් නිවැරදි උත්තරේ ලබා ගන්න පුළුවන්. ඒ හින්දා ওই ටිකත් ආපහු නෝට් එකකට අරගන්න. අම්ල සම්බන්ධ ඔක්කොම ටික එක තැනකට ගන්න. තනුක සාන්ද්‍ර කියන අවස්ථා ටික අරගෙන එකම නෝට් එකක් හදාගෙන ඔයාලා එක තැනක ඒ ටික පාඩම් කරගෙන යන්න. අපි බලමු මේකේ ප්‍රශ්නයක් කොහොමද මේවා භාවිතා වෙන්නේ කියන එක. බලමු ඊළඟට අපි උදාහරණයක් ඔය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය පාවිච්චි වෙන විදිහේ මම ප්‍රශ්නයක් දීලා තියෙනවා බලන්න. වර්ණවත් අකාබනික සංයෝගයක් තියෙනවා. මේක පොටෑසියම් ඩයික්‍රෝමේට් හා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග රත් කිරීමේදී රතු පැහැයට හුරු දුඹුරු පැහැති දුමාරයක් පිටවිය. මෙම සංයෝගය වන්නේ මොකක්ද කියලා අහන්න. එතකොට ඉස්සෙල්ලාම ඔයාලා ওই ප්‍රශ්නේ කියවලා බලන්න මුලින්ම ඔගේ විශේෂ කරුණු ටික ප්‍රශ්නේ කියවගෙන යනවත් එක්කම අඳුර ගන්න පුළුවන්ද කියලා. මොකද පේපර් එකේදී ප්‍රශ්නේ කියවගෙන යනවත් එක්කම ওই පොයින්ට් ටික ලකුණු කරගන්න ඕන වෙනවා. එතකොට මේකේ තියෙන වර්ණවත් අකාබනික සංයෝගයක්. එහෙනම් පළවෙනිම වැදගත් කරුණ වෙන්නේ මෙන්න මේක. වර්ණවත් අකාබනික සංයෝගය. මේ වර්ණවත් කියන එක. මේක අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට ඒක දිහා බලපුවාම උත්තරේ වෙන් කිරීමක් කරගන්න පුළුවන්. වර්ණවත් අකාබනික සංයෝගය. උත්තර බලන්නේ පළවෙනි පොයින්ට් එක අඳුරගත්තට පස්සේ නිර්ජලීය කෝබෝල්ට් ක්ලෝරයිඩ් තියෙනවා, සෝඩියම් බ්‍රෝමයිඩ් තියෙනවා, KCl NiBr. එතකොට මෙතන තියෙන ඒ වගේම ඔයාලා දන්නවා මේ දෙන්න වර්ණවත් සංයෝග නෙවෙයි. දැන් එහෙනම් ඔන්න අපි උත්තර දෙකක් අයින් කරගත්ත 50ක් දක්වා අපි මේක ලේසි කරගත්තා. ඊළඟට කියවගෙන යමු සංයෝගයක් පොටෑසියම් ඩයික්‍රෝමේට් හා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග රත් කිරීමේදී රතු පැහැයට හුරු දුඹුරු පැහැති. රතු පැහැයට හුරු දුඹුරු පැහැති දුමාරයක් පිට වෙනවලු. මේක සල්ෆියුරික් වලට අමතරව මෙතන මේක තමයි සාමාන්‍යයෙන් දානක ඩයික්‍රෝමේට දීලා තියෙන්නේ. එතකොට දැන් ওই ටික පාවිච්චි කරන්න ඕනේ අපි මේකෙදී අඳුරගන්නේම කරන්න. දැන් ඔයාලට පේනවා සාන්ද්‍ර සල්ෆියුරික් දාපුවාම NiBr2 ගෙන්නම් දුඹුරු පැහැති Br2 ආයුව පිට වෙනවා. එහෙනම් අපිට මෙයාව උත්තරයක් විදියට ගන්න පුළුවන්. ඊළඟට අපිට ගැටලුවක් වෙනවා මේ කෝබෝල්ට් ක්ලෝරයිඩ් එක. එතකොට එතන ඔයාලා බලන්න ඕන කෝබෝල්ට් ක්ලෝරයිඩ් කිව්වහම එතන තියෙනවා ක්ලෝරයිඩ් නැත්නම් ක්ලෝරින් වල ඇනයින්. අපි එකතු කරද්දී සාන්ද්‍ර සල්ෆියුරික් විතරක් නම් දාලා තියෙන්නේ. මේකෙදි රතු දුඹුරු පැහැති මේ පැහැදුරු දුමාරයක් ගැන මේකෙදි අපිට නිරීක්ෂණයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතනදී අපි ඩයික්‍රෝමේටය දාලා තියෙන නිසා අපිට මේ ඩයික්‍රෝමේටය තියෙන මාධ්‍යයක සල්ෆියුරික් දාද්දි මෙන්න මේ ක්ලෝරයිඩ් එක හදනවා ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් වායුව. ඔයාලා දන්නවා ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් වායුව රතු පැහැයට හුරු දුඹුරු පැහැති දුමාරයක්. එහෙනම් මේ පිළිතුරත් නිවැරදි පිළිතුරක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් අපිට උත්තර දෙකක් තියෙනවා A සහ D. ඔයාලා මේ වගේ උත්තර ලකුණු කරන්න දන්නවා. A සහ D කියන්නේ නිවැරදි පිළිතුර 4 විදිහට අපිට ගන්න පුළුවන්. හරි. මම කිව්වේ ආයම් පාරක් බලා ගන්න ක්‍රමය මොකද්ද? මුලින්ම සම්පූර්ණ ප්‍රශ්නේ කියවගෙන යද්දී ඔයාලා මේ වගේ key points ටික යටින් ඉරක් ඇඳගෙන යන්න. එහෙම නැති වුණොත් ආයෙ මේ ප්‍රශ්න තෝරගන්න ගිහිල්ලා උත්තර කියවනවා ආයෙ ප්‍රශ්නේ කියවද්දී දෙපාර තුන් පාරක් ප්‍රශ්නේ කියවන්න ගියාම ඔයාලට වෙලාව මදිවි. කරන්නේ මුලින්ම ප්‍රශ්නේ කියවනවත් එක්කම ඔයාලට අත්‍යවශ්‍ය වෙයි කියලා හිතන කරුණු ටික යටින් ඉරක් ඇඳගෙන යන්න. දැන් මේක වර්ණවත් කියන එක අපිට අනිවාර්යයෙන්ම පොයින්ට් එකක් වෙනවා. ඔයාලා ප්‍රශ්න කරනකොට මේක හුරු වෙනවා. අනිවාර්යෙන් වර්ණවත් කියන එක අපිට වෙන් කිරීමක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අකාබනික සංයෝගය කියන එක ඉතින් සාමාන්‍යයෙන් තියෙන දේ. ඊළඟට අපිට සාන්ද්‍ර සල්ෆියුරික් කියන එක හරි ඒක කොහොමද දැන් අපි කතා කරලා තියෙන ඉගෙනගෙන තියෙන දෙයක්. ඊට අමතරව දාලා තියෙනවා ප්‍රතිකාරකයක් පොටෑසියම් ඩයික්‍රෝමේට්. ඒක ඔයාලා ඔළුවේ තියාගන්න ඕන. මොකද මෙයා විශේෂයෙන් දෙන්නේ ඇයි කියන එක ඔයාලා මුලින්ම හිතන්න ඕනේ. මෙහෙම එකක් දීලා තියෙන්නේ තව මොනවා හරි ප්‍රතික්‍රියාවක් ගැන මේකේ අහන හින්දා කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරි රත් කිරීම කියලා තියෙනවා. මොකද ඔය NiBr2 කියන එක එකෙන් Br2 හදාගන්න ක්‍රියාවලිය තමයි ඔය රත් කිරීම කියන එක සහ එතනත් ඒත් එක්කම ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් වලදී රත් කිරීම කියන එක අපිට අවශ්‍ය වෙනවා. ඒක තමයි එතන ඒක රත් කිරීම කියන එක තියෙන්නේ. ඊළඟට වර්ණය වායුවේ වර්ණය හොඳට තේරුම් ගන්න රතු පැහැති දුඹුරු පැහැති දුමාරය Br2 වල පේන්නේ ගොඩක් වෙලාවට දුඹුරු පාටට වගේ වායුව. එතකොට ඒක ඕන වෙනවා අපිට මේ වායු අඳුර ගන්න. දුමාරයක් කියන්නේ වායුව කියන එකමයි. එතකොට අපිට පුළුවන් ওই විදිහට පොයින්ට් එක භාවිතා කරලා ඔයාලගේ උත්තරේ ලබා ගන්න. එතකොට දැන් ක්‍රම පාවිච්චි කරන්න අම්ල සම්බන්ධ තුනක් මේ වෙද්දි මම කියලා තියෙනවා. තනුක HCl ඊළඟට තනුක සල්ෆියුරික් සහ දැන් කිව්ව සාන්ද්‍ර සල්ෆියුරික්. ওই තුන් දෙනා බහුලව පාවිච්චි වෙනවා කොහොමත්
පේපරේ MCQ කරනකොට ওই ටික ඊට අමතරව දැන් මේකේ දීලා තියෙනවා මම ගොඩක් තියෙනවා වායුවෙන් කරඳුනා ගැනීම ටික වායු වල ලක්ෂණ ටික ඒ ටික වෙනම එක තැනක පාඩම් කරගන්න ඊට පස්සේ එනායන අඳුර ගැනීම මම කොටසක් කරලා තියෙනවා දැන් ওই සල්ප සම්බන්ධ එනායන ටික ඊට පස්සේ ওই විදිහට ඉතුරු එනායන අඳුනා ගැනීම ටිකත් මම කියලා දෙනවා ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්න කරන විදිහත් කියලා දෙනවා මේ හැම එකක්ම කරද්දි ඔයාලට ඉනෝගනික් පේපරේ ලේසියි හැබැයි මේ තියරි පාඩම් කරනවත් එක්කම ඔයාලා පරණ පාස් පේපර්ස් ආයෙ කරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක අමාරු වෙනවා. ඒ කරනකොටත් ඔයාලා මතක තියාගන්න මුලින්ම තියරි ගුරු නැත්තම් එක දිගට තියරි නෝට් එක පොඩ්ඩක් කියවගෙන මේ නෝට් බලාගෙන පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න එක දිගට කරගෙන යන්න. එක දිගට කරගෙන යනකොට ඔයාලට තේරෙයි මේවා වෙනස් වෙන විදිය, වෙනස් වෙන රටාව. වෙනස් වෙන රටාවත් එක්ක ඔයාලට ප්‍රශ්න කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මම කියන්නම් ඕක වැඩි දියුණු කරගන්න තව ක්‍රම කිහිපයක්. එතකොට පහසුවෙන් ඔයාලට හරි උත්තර තෝරගන්න පුළුවන්. ඉනෝගනික් ගොඩක් අයට අමාරුයි. අමාරු වෙන්නේ කෙටි ක්‍රම දන්නේ නැති නිසා සහ ප්‍රශ්න කරන්න හරියට දන්නේ නැති නිසා. එහෙනම් මේ ටිකත් හොඳට දැන් මෙහෙම පාඩම් කරගෙන යන්න. ඊළඟ කොටස් ටිකත් මම මේ විදිහටම කතා කරන්නම්. ඒ වගේත් අපි ප්‍රශ්න සාකච්ඡා කරගෙන යමු. අයිබෝවන් මෙතන අපි දැන් කතා කරන්න යන්නේ ඔකේ අවසාන ආම්ලික ආකාරය පිළිබඳව ඒ කියන්නේ HCl හරි H2SO වල ආකාර දෙකක් කතා කරා තනුක සහ සාන්ද්‍ර අවස්ථාව ඊළඟට දැන් මෙතනදී කතා කරන්නේ H2S අම්ලය පිළිබඳව. එතකොට මේකෙදී මේ H2S ගේ ආකාර දෙකක් යටතේ ද්‍රාවණීය ස්වභාවය අනුව ආකාර දෙකක් යටතේ ප්‍රතික්‍රියා අධ්‍යයනය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි උදාසීන හෝ ආම්ලික ද්‍රාවණ. ඊළඟ එක භාෂ්මික ද්‍රාවණ. ඒ කියන්නේ මේ කැටායනය අඩංගු වෙලා තියෙන්නේ උදාසීන හෝ ආම්ලික ද්‍රාවණයක් තුල නම් මේක තුලින් H2S යවනකොට සහ මේක අඩංගු වෙලා තියෙන්නේ භාෂ්මික ද්‍රාවණයක් තුල නම් මේක තුලින් H2S යවනකොට සිදුවන ප්‍රතික්‍රියා නැත්නම් අවක්ෂේපණය වීම ආකාර කීපයකට තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් මම මේ පළවෙනියටම අරගන්නේ උදාසීන හෝ ආම්ලික ද්‍රාවණ. සාමාන්‍යයෙන් H2S ගේ විඝටනය පියවර දෙකකින් වෙන්නේ. එතකොට පළවෙනි පියවරේදී මෙයා එක H ධන අයනයක් උදාහරණ හදනවා. HSO4 ඍණ සහ H ධන අයනය. ඊළඟට මේකෙන් තවත් H ධන අයනයක් උදාහරණ තමයි H ඍණ දෙක සහ H ධන දෙකක් විදිහට සම්පූර්ණයෙන් හැදෙන්නේ. එතකොට දැන් මෙන්න මේ H ඍණ දෙක අයන ආම්ලික හෝ උදාසීන මාධ්‍යකදී අවක්ෂේපණයක් වීමක් හෝ අවක්ෂේපණයක් නොසෑදීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම අවක්ෂේපයක් හදනවනම් අපිට අවස්ථා දෙකකට මේක අධ්‍යයනය කරන්න පුළුවන්. එකක් තමයි ද්‍රාවණයේ වර්ණය වෙනස් වීම. අවක්ෂේපයක් හදනවත් එක්කම ද්‍රාවණයේ වර්ණය වෙනස් වෙනවා නම් අපිට ඒකෙන් කියන්න පුළුවන් තවත් අයන වර්ගයක් තියෙනවා කියන එක. ඒ වගේම වර්ණය වෙනස් නොවි අවක්ෂේපයක් හදනවා නම් ඒකෙදිත් අපිට අඳුර ගන්න පුළුවන් තවත් අයන වර්ග තියෙනවා කියලා කියන එක. හරි. අපි මුලින් බලමු අවක්ෂේපයක් නොසෑදෙන අවස්ථාව. දැන් මේකෙදි H2S යවනකොට ද්‍රාවණය තුල පහත අයන නැත්නම් අපිට මෙන්න මේ අයන ටික තිබ්බොත් අපිට කියන්න පුළුවන් මේකෙදි H2S තියෙනකොට අවක්ෂේපයක් වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් H2S යවුවම අපිට නිගමනය කරන්න පුළුවන් මේ මෙන්න මේ අයන වලින් එකක් තියෙන්න පුළුවන් කියන එක. උදාහරණ විදිහට ඇමෝනියම් ධන අයන ඊට පස්සේ S කුණුවේ අයන වලින් පොටෑසියම්, සෝඩියම්, බේරියම් ධන දෙක, කැල්සියම්, මැග්නීසියම් වගේ අයන S කුණුවේ අයන. ඊට අමතරව ඇල්මිනියම් ධන 3, ක්‍රෝමියම් ධන 3, මැංගනස් ධන 2, කෝබෝල්ට් ධන 2, නිකල් ධන 2 සහ Fe ධන 2 මේ අයන තිබුණොත් එහෙම උදාසීන හෝ ආම්ලික මාධ්‍යකදී නම් H2S යවුවට අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට තව උතන දැනගන්න ඕන දෙයක් තියෙනවා. කෝබෝල්ට් ධන 2, නිකල් ධන 2 හෝ ෆෙරස් ධන 2 තිබුණොත් එහෙම H2S බුබුලණය කරනකොට ද්‍රාවණයේ අඳුරු පාටකට හැරෙනවා. හේතුව මේ වගේ සල්ෆයිඩ් ද්‍රාවණ හදන එක. එතකොට ඒකත් මතක තියාගන්න ඕන වෙනවා. ඒත් එක්කම තමයි මේකේ තවත් වැදගත් කරුණක් තියෙනවා. මෙම සංයෝග අවක්ෂේප නොසාධාරණ හේතුව මෙයාලගේ සල්ෆයිඩ් වල ද්‍රාවිතා ගුණිතය නැත්නම් KSP අගය ඉහළ වීම.
එතකොට එහෙනම් අනිත් පැත්තට අවක්ෂේප හැදෙනවා කියන්නේ ඒ අයන හදන සල්ෆයිඩ් වලදී KSP අගය අඩුයි. KSP අගය අඩු වෙනකොට අයන සාන්ද්‍රණයේ උචිත ගුණිතයට වඩා මෙයා අවක්ෂේපයක් පිළියෙල කරනවා. එහෙනම් දැන් ඒත් එක්කම අපි බලමු අවක්ෂේප සෑදෙන ආකාර ටික. එතකොට මේකෙදී ද්‍රාවණයේ වර්ණය වෙනස් වීම සහ ද්‍රාවණයේ වර්ණය නොවීම වර්ණවත් නොවීම සහ වර්ණය වෙනස් වීම කියන අවස්ථා දෙක යටතේ අපිට මේක අධ්‍යයනය කරන්න පුළුවන්. එතෙන්දී ද්‍රාවණයේ අවර්ණ වෙලා අපිට අවක්ෂේපයක් ලැබුණොත් ඒ ලැබෙන අවක්ෂේපයේ වර්ණය අනුව මේ අයන පිළිබඳව අපිට ඉංගියක් ලබා දෙනවා පේපර් එකේදී. එතකොට බලන්න කළු පාට නම් PB ධන දෙක නැත්නම් ලෙඩ් තියෙන්න පුළුවන්, AG තියෙන්න පුළුවන් සිල්වර් අයනේ. එහෙම නැත්නම් මර්කරි වල Ag2 2+ තියෙන්න පුළුවන්. ඊළඟට තදනබුරු පාටක් තියෙනවා නම් බිස්මත් ධන 3 හෝ ස්ටැනස් නැත්නම් Sn ධන 2 තියෙන්න පුළුවන්. කහ පාටක් නම් කැඩ්මියම් ධන 2 හෝ Sn ධන 4 තියෙන්න පුළුවන්. තැඹිලි පාට නම් Sp ධන 3 තියෙන්න පුළුවන්. මේ ඔයාලා කැටයන විශ්ලේෂණයේ විදිහට පරීක්ෂණාත්මක ක්‍රමයකින් අධ්‍යයනය කරනවා. හැබැයි ප්‍රශ්න කරන්න යනකොට ඒක කෙලින්ම ඇප්ලයි කරගන්න අමාරුයි නම් මේ වගේ chart එකක් හදාගමු. ඒතර ඒකෙන් ඉක්මනට ඔයාලට මතක තියාගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියන එක. ඊළඟට ද්‍රාවණය වර්ණවත් වෙනවා. ද්‍රාවණය වර්ණවත් වෙලා අවක්ෂේපයක් හැදෙන අවස්ථාව. මේකෙදි කහ තැඹිලි පාට ද්‍රාවණයක් එක්ක කහ පාට අවක්ෂේපයක් හදනවා නම් Fe ධන 3 මෙතන තියෙන්න පුළුවන්. මෙයාගේ Fe ධන 3 තියෙන්න පුළුවන්. ඊළඟට එතන හැබැයි ප්‍රතික්‍රියාව S ඍණ දෙකක් එක්ක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ Fe ධන 3 Fe ධන 2 බවට ඔක්සිහරණය වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ වගේම S ඍණ දෙක සල්ප බවට පත් වෙනවා. ඒතර එයා තමයි අවක්ෂේපය වගේ අපිට පේන්නේ. ඊට පස්සේ නිල් හෝ කොළ පාට ද්‍රාවණයක් එක්ක කළු පාට හුරු අවක්ෂේපයක් දෙනවා නම් අපිට කොපර් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද කොපර් ධන දෙකෙන් කොපර් සල්ෆයිඩ් හැදෙනවා. ඒත් එක්කම දම් පාට ද්‍රාවණයක් අවර්ණ වෙලා සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. එතකොට මේක වර්ණ විපර්යාසයක් වෙන ආරම්භයේ දම් පාට තියෙනවා. ඒ අවර්ණ වෙනවා නම් අපිට පුළුවන් කියන්න සල්ෆ අවක්ෂේපය ලැබිලා තියෙනවා. මේකේ මැංගනීට් අයනේ තිබිලා තියෙනවා කියලා. මොකද මැංගනීට් වල MnO4 ඉන්න දම් පාටයි එයා Mn ධන 2 බවට පත් වෙනවා. ওই විදිහට තමයි අපිට ද්‍රාවණයේ වර්ණයත් එක්ක අවක්ෂේප පිළියෙල වෙනවා ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. හැබැයි තවත් මේ වගේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා ආශ්‍රිතව සල්ෆය හැදෙන අවස්ථා තියෙනවා වුණ තරම්. එතකොට උදාහරණ විදිහට අවර්ණ ආම්ලික ද්‍රාවණ වලිනුත් එන මේ වගේ සල්ෆය හැදෙන අවස්ථා තියෙනවා. අපිට SO2 වගේ එකක් තුලින් බුබුලණය කරුත් ගන්න පුළුවන්. ඊට පස්සේ ආසනේට් වගේ එකක්, ඊට පස්සේ ක්‍රෝමේට වගේ ඒවා. එතකොට මේ වගේන් අපිට ගන්න පුළුවන් මේ වර්ණ විපර්යාසයත් එක්ක සල්ප අවක්ෂේප වෙන අවස්ථා. ප්‍රධාන වශයෙන් දැන් අපි මෙතන කතා කරන්නේ කැටායන නිසා අපි සල්ප අවක්ෂේප වෙන පිළිබඳව ලොකුවටම මෙතනදී කතා කරන්නේ. හැබැයි ඔයාලා මේ අවක්ෂේපයේ සල්ප තිබුණාට කැටායනයේ සමග අවක්ෂේප නොවි සල්ප විතරක් අවක්ෂේප වෙනවා වුණා. එතෙන්දිත් වෙන කැටායනයක් ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවකට භාජනය වෙලා තියෙන්න පුළුවන් කියන එක ඕකේ මතක තියාගන්න ඕනේ. ඒවත් එක්ක තමයි අපි මේ ප්‍රශ්න කතා කරගෙන යන්න ඕනේ. ප්‍රශ්න සාකච්ඡා කරමු. තව එකක් අපිට දැන් මේක තියෙනවා කතා කරන්න. H2S භාෂ්මික මාධ්‍යකදී කොහොමද නිරීක්ෂණ පෙන්වන්නේ කියන එක. හරි. මෙතන කතා කරන්නේ දැන් අපි භාෂ්මික මාධ්‍ය H2S එකතු කරොත් එහෙම කැටායන තියෙන මිශ්‍රණයකට මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඒකෙදී අපි මුලින්ම හැබැයි අනුගමනය කරගත යුතු පියවර කීපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනය වෙන මාධ්‍යයක් හදාගන්න. ඒ කියන්නේ වයින් තියෙන මාධ්‍යම තමයි එකතු කරන්නේ. ඊළඟට H2S බුබුලණය කරනවා. ඔයාලට පේන විදිහ ප්‍රතික්‍රියා ටික ඕකෙදී ඔය H2S වලින් ලැබෙන H+ අයන අර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන OH එක්ක ප්‍රතික්‍රියා වෙලා ජලය හදලා අයින් වෙනවා. අවසාන ප්‍රතික්‍රියාවේ තියෙන්නේ ඒක. එතකොට එතන හැදෙන H ධනායන ඉවත් වීමත් සමග සමතුලිතයේ ලේචැට්ලිය මූලධර්මයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා. එතෙන්දී සල්ෆයිඩ් අයන S ඍණ දෙක අයන අධික ප්‍රමාණයක් ජනිත වෙනවා. එහෙනම් මෙතෙන්දී සල්ෆයිඩ් අයන වැඩි වෙනවා. කියන්නේ ඉහළ සල්ෆයිඩ් සාන්ද්‍රණයක් හමුවේ අවක්ෂේප වෙන KSP යගේ ඉහළ සංයෝග තමයි මෙතන අවක්ෂේප වෙන්නේ. එතකොට ඒත් එක්කම දැන් ඔයාලට පේන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා තියෙනවා. මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දාන්න හේතුව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ විඝටනය පාලනය කරන්න. මොකද එතෙන්දී ඇමෝනියම් ධනායනය පොදු අයනයක් විදිහට ක්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ විඝටනය අඩු කිරීමත් එක්ක OH ඍණායන නිදහස් වීම අවම වෙනවා. දැන් මේ OH ඍණායන නිදහස් වීම අවම වීම නිසා අපිට පොඩි වාසියක් තියෙනවා. මොකද මේ OH අයන වැඩි වුණොත්
මාධ්‍යයේ තියෙන ඇතැම් කැටායන හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප වෙන්න බලන්න. දැන් එහෙනම් ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරන්න හේතුව මොකක්ද කියලා අහුවොත් දැනගෙන ඉන්න ඕනේ OH ඍණායන ප්‍රමාණය පාලනය කරන්න. ඒකට හේතුව OH වැඩි වුණොත් මිශ්‍රණයේ කැටායන හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප වෙන්න පුළුවන්. එහෙනම් ওই ප්‍රතික්‍රියා ටික තමයි අපි ඉස්සෙල්ලාම සිදු කරන්න ඕන භාෂ්මික මාධ්‍යයක H2S එකතු කරනකොට වෙන්නේ ওই ටික. ඊළඟට අපි බලමු මේකේ කැටායන මොනවද කොහොමද අවක්ෂේප වීම සිද්ධ වෙන්නේ කියන එක. හරි අපි බලමු දැන් අවක්ෂේපයක් ලැබීම හෝ නොලැබීම කියන කරුණු දෙක මත භාෂ්මික මාධ්‍යයේ H2S යවපුවම වර්ග වෙන විදිය. අපි සුපුරුදු පරිදි මේක දෙකට බෙදා ගන්නවා. අවක්ෂේපයක් ලැබෙන්නේ නැත්නම් මොනවද තියෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන්ද? නැත්නම් අවක්ෂේපයක් ලැබෙනවා නම් මොනවද තියෙන්නේ කියලා උපකල්පනය කරන්න පුළුවන්ද කියලා. අපි මුලින්ම බලමු අවක්ෂේපයක් ලැබෙන්නේ නැත්නම් මේක මොකද වෙන්නේ කියලා. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් මෙන්න මේ අයන තියෙන්න පුළුවන් කියලා. ඇමෝනියම් දාන, පොටෑසියම් දාන, සෝඩියම් දාන, බේරියම් දාන දෙක, කැල්සියම් දාන දෙක වගේ ස්කුණු ඒවා, ඊට පස්සේ ඇල්මිනියම් දාන තුන, ක්‍රෝමියම් දාන තුන වගේ ඒවා. එහෙම නැත්නම් අපිට මේකේ ලෝහ අයන නොමැති බවත් නිගමනය කරන්න පුළුවන්. අවක්ෂේපයක් ලැබෙන්නේ නැත්නම් ලැබෙනවා නම් අපිට මේක දෙකට බෙදා ගන්න වෙනවා. අවර්ණ ද්‍රාවණ සහ වර්ණවත් ද්‍රාවණ සමග අවක්ෂේප ලැබීම විදිහට. එතකොට ගොඩක් වෙලාවට අවර්ණ ද්‍රාවණයක් සමග අවක්ෂේපයක් ලබා දෙනවා නම් ඒකේ තියෙන්න පුළුවන් ලෙඩ් ධන දෙක අයන, Ag ධන අයන, එහෙම නැත්නම් කළු පාට. තද දුඹුරු නම් ස්ටැනස් Sn ධන දෙක අයනේ, ඊට පස්සේ කහ පාට නම් කැඩ්මියම් අයනේ ධන දෙක, සුදු පාට නම් සින්ක් ධන දෙක අයනේ, ඊට පස්සේ රෝස පාට නම් මැංගනේට් අයනය තියෙන්න ඉඩ තියෙනවා මේකේ. එතකොට දැන් මේකේ තවත් දෙයක් ඔයාලා දැනගන්න ඕනේ. ලෙඩ් වගේ එකක් නම් උතන තියෙන. එතකොට එතන PbO2 2- විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ඇමෝනියා වගේ එකක් නම් මේ සිල්වර් වගේ එකක් නම් ඇමෝනියා සංකීර්ණයක් තමයි උතන හදලා තියෙන්නේ. ටොලරන්ස් ප්‍රතිකාරකය වගේ එකක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ Sn ධන දෙක නම් ඕකේ ස්ටැනේට් දෙක වගේ එකක් තමයි තියෙන්නේ. SnO2 -2 වගේ එකක්. ඊට පස්සේ කැඩ්මියම් නම් කැඩ්මියම් වලත් ඇමෝනියා සංකීර්ණය තියෙන ඉඩ තියෙනවා. ඔතනදී කහ පාට අවක්ෂේපයක් ලැබෙනවා නම්. ඊට පස්සේ සින්ක් ධන දෙක නම් ඉතින් ඒකෙත් ZnO3 2- සංකීර්ණය තිබ්බොත් තමයි ওই විදිහට සින්ක් ධන දෙක තියෙන. එන අපිට උපකල්පනයක් කරන්න පුළුවන් එහෙම අයනයක් මේකේ තියෙනවා කියලා. ඊට පස්සේ Mn ධන දෙක තිබ්බොත් රෝස පාට වෙනවා මැංගනස් සල්ෆයිඩ් එක හැදෙන නින්දා. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා වර්ණවත් ද්‍රාවණයක් නම් මොකද්ද වෙන්නේ කියන එක. එතකොට නිල් පහට උරු ද්‍රාවණයක් සමග කළු පාට අවක්ෂේපයක් ලැබෙනවා නම් එතෙන්දී අපිට කියන්න පුළුවන් මේකේ නිකල් ධන දෙක හෝ කොපර් ධන දෙක තියෙනවා කියලා. එතකොට මේ වගේදී හෙක්සා ඇමීන් සංකීර්ණ තමයි මේ නිකල් සහ නිකල් වල තියෙන්නේ. කොපර් වල නම් ටෙට්‍රා ඇමීන් සංකීර්ණේ තියෙන ඉඩ තියෙනවා. ඒතරෝ මතක තියාගන්න ඕනේ මොකද ඔයාලට හින්ට් එකක් දුන්නාම ওই හින්ට් එක ඇසුරින් අදාළ අයනය මොකක්ද කියලා අඳුර ගන්න නම් ওই මම දැන් මේ කියන ඒවා ටික හොඳට නෝට් එකකට දාගන්න වෙනවා. ඊළඟට රෝස පාට ද්‍රාවණයක් තිබිලා මේක රන්වන් පාටට වර්ණය වෙනස් වෙනවා කියලා හිතමු. ඒ වෙනස් වෙන ගමන් කළු පාට අවක්ෂේපයකුත් ලැබෙනවා නම් අපිට කියන්න පුළුවන් මේකේ කෝබෝල්ට් අයන තියෙනවා කියලා. හැබැයි ඒත් එක්ක මේකේ ඇමෝනියා සාන්ද්‍රණය ගොඩක් වැදගත් වෙනවා මේ අයනවල වර්ණය ලබා දෙන්න. එතෙන්දී රෝස පාට නම් හදන්නේ හෙක්සා එක්වා කෝබෝල්ට් ධන දෙක. ඒ වගේම රන්වන් පාට වෙනවා කියන්නේ ඒක ඇමෝනියා සාන්ද්‍රණය මත තීරණය වෙන්නේ. එතන හෙක්සෑමීන් කෝබෝල්ට් ධන දෙක අයන තියෙන පුළුවන්. එතකොට මම ඒක රන්වන් පාට වෙනවා කියන්නේ පැහැදිලිවම ඔයාලට පේන්න ඕනේ. ඇමෝනියා සාන්ද්‍රණය මත තමයි ඍජුව බලපාන්නේ. මොකද ඇමෝනියා සාන්ද්‍රණය වැඩි වුණොත් තමයි ඔය හෙක්සෑමීන් සංකීර්ණය හදන්න පුළුවන්. නැත්නම් රන්වන් පාටක් හැදෙන්නේ නැහැ. කෝබෝල්ට් සල්ෆයිඩ් කළු පාටයි. ඒක තමයි අපිට කළු පාට අවක්ෂේපයක් උතන නිරීක්ෂණය වෙන්නේ. එතකොට දැන් ඔය විදිහට අපිට මේකේ හැදෙන අයන වර්ග බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ භාෂ්මික මාධ්‍ය නම් අපි මේක එකම විදිහට කරන් එන්නේ. උදාසීන හෝ ආම්ලික මාධ්‍ය වලත් මම මේ වගේමනේ වර්ග කරේ. ඊට පස්සේ භාෂ්මික මාධ්‍ය මේ විදිහටමයි වර්ග කරේ එකම ආකාරයකට. ඔයාලට ඒකට නෝට් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි ඔයා පාඩම් කරනවත් එක්කම ඔයාලා පාස් පේපර්ස් ඔය එකම කරගෙන යන්න. එතකොට තමයි ඔයාලට ඔක තහවුරු වෙන්නේ කොහොමද කරන්න කියන එක. ඊළඟ මම ඉදිරියේදී තව ප්‍රශ්න කිහිපයක් දාන්නම්. ඒත් එක්කම ප්‍රශ්න කරන විදිහත් අපි සාකච්ඡා කරමු. ඕකේ ඊළඟ කොටස් ටික ඊළඟට මම කියලා දෙන්නම්. මොකද අපිට දැන් ගොඩක් තියෙනවා මේකේ කතා කරන්න. දැන් අම්ල පිළිබඳව කතා කරා, වායු පිළිබඳව කතා කරා. ඊට පස්සේ ඒ අම්ලයට HCl, H2SO4, H2S වගේ කතා කරා. හැබැයි අපිට තව ගොඩාක් තියෙනවා කතා කරන්න වායු යවණයකදී SO2 වායු යවණ ඒවා. ඊට පස්සේ අපි මේව භස්මත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ?
ඔය ඔක්කොම එකතු කරාම විභාග ප්‍රශ්න කරගන්න හරි ලේසි. ඔයාලා වෙන් කරලා වර්ග කරලා පාඩම් කරගන්න. එතකොට මේවා අභ්‍යාස ප්‍රැක්ටිස් කරද්දී ඔළුවට යයි. එහෙනම් අපි එතනින් එහාට ඊළඟ කොටසින් කරමු. ඔය ටික හොඳට පාඩම් කරගන්න, නෝට් එකක් හදාගන්න. එතකොට ලේසියෙන් ඔයාලට විභාගෙට උත්තර ලියා ගන්න පුළුවන් වෙයි.